අපි අද ප්‍රවේණීය කියන පාඩම මතක් කරනවා කියන කතාව වෙන්නේ නේද? ප්‍රවේණීය කියන පාඩම මතක් කරනවා කියලා තමයි අපි කතා කරන්නේ. මේක කරගෙන යනකොට මේ මොන හරි මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අනික එක තමයි මම මේ වීඩියෝ පොඩ්ඩක් ක්වොලිටි එක වැඩි කරා. ඒකේ මේ කැඩි කැඩි ඇහෙනවා නම් ඒවා කියන්න මේ ඒකට ක්වොලිටි එක අඩු කරලා හරි කරන්න පුළුවන්. හරි. එතකොට මේ ප්‍රවේණීය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ ඔයාලට පොඩි දෙයක් ආපහු මතක් කරන්න ඕනේ. මෙන්න මේ ඌනන විභාජනය කියන. ඌනන විභාජනය. මොකද මේ ඌනන විභාජනය කියන එක මතක් කරන්න මම හිතුවේ මේ ඌනන විභාජනයෙන් තමයි අපේ කියන්නේ මිනිසාගේ නම් සතුන්ගේ නම් ඩිම්බ සහ ශුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ ඌනන විභාජනය මත. ඊට පස්සේ ශාකවල නම් ඩිම්බ සහ පරාග කියන ඒවා නිෂ්පාදනය වෙන්නේ ඌනන විභාජනය මගින්. ඊට පස්සේ සතුන්ගේ නම් ශුක්‍රාණු සහ ඩිම්බ එකතු වෙලා තමයි යුක්තාණුවක් හැදෙන්නේ. නේ? ඊට පස්සේ අලුත් ජීවියෙක් නිර්මාණය වෙන්නේ මේ ඌනන විභාජනයෙන් හැදෙන ඒ සෛල දෙකක් එකතු වෙලා. එතකොට දැන් දෙමව්පියන්ගේ ලක්ෂණ ඊළඟ පරම්පරාවට යන්නේ අන්න අර කියපු අර ශුක්‍රාණු සහ ඩිම්බ වලින්. එහෙම නැත්නම් ශාකවල නම් පරාග සහ ඩිම්බ වල. ඒතර ඌනන විභාජනය කියන එකෙන් තමයි මේ ඇත්තටම මේ ප්‍රවේණීය කියන එක පටන් ගන්න ඕනේ. ප්‍රවේණීය පටන් ගන්න. ඒ කියන්නේ අර අපි ජන්මාණු කියලා හඳුන්වන්නේ. ජන්මාණු කියලා කියන්නේ ශුක්‍රාණු ඩිම්බ. එහෙම නැත්නම් ශාකවල නම් මේ පරාග සහ ඩිම්බ. එතකොට මේවා තමයි ජන්මාණු කියන්නේ. එතකොට ජන්මාණු කියන එක කියන්නේ අපි මේක කතා කරන්නේ වැඩි හරියක් කතා කරන්නේ මේ ජන්මාණු එකතු වෙලා අලුත් ජීවියෙක් හැදෙනවා. ඒ ජීවියාගේ ලක්ෂණ මොනවද? ඔහොම තමයි කතා කරන්නේ. එතකොට ජන්මාණු හැදෙන විදිහ ඉස්සෙල්ලා පොඩ්ඩක් බලලා ඉන්න. හරිද? ඒක බලලා ඉවරලා චුට්ටක් අපි පොඩ්ඩක් නිකන් උඩින් පල්ලෙන් කතා කරලා යමු මේ පාඩමට. හරිද? හරි. ජන්මාණු හැදෙනකොට මම ඉස්සෙල්ලාම මේ ශුක්‍රාණුවක් නිෂ්පාදනය වෙන්නේ ශුක්‍රාණුවක් කියන එකක් හැදෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. හරි මේ ශුක්‍රාණුවක් තියෙනවා. ඊට පස්සේ ශුක්‍රාණු හැදෙන්න අවශ්‍ය වෙනවා පිරිමි අයගේ තියෙන ශුක්‍රාණු මාතෘ සෛල. ශුක්‍රාණු මාතෘ සෛල. ඒ කියන්නේ ශුක්‍රාණුවක් හැදෙන්න අවශ්‍ය වෙන්නේ ශුක්‍රාණු මාතෘ සෛල. මාතෘ සෛලකින් තමයි ශුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ. ඊට පස්සේ ඩිම්බ හැදෙන්න නම් ඩිම්බ මාතෘ සෛල. අන්න ඒ විදිහට මාතෘ සෛලයක් අවශ්‍ය වෙනවා. හරිද? ඊට පස්සේ මාතෘ සෛලය ඉස්සෙල්ලාම මේක කලින් මේ විභාජනය වෙන්න ඉස්සෙල්ලා විවිධ දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සෛලය විශාල වෙනවා. සෛලය ඇතුළේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව දෙගුණ වෙනවා. ඔන්නෝම විශාල වෙනවා. එතකොට දෙගුණ වුණාන් පස්සේ තමයි එයට බෙදිලා යන්න පුළුවන් වෙන්නේ. එතන මෙතන තියෙනවා එහෙම විශාල වෙලා හැදිච්ච සෛලය. හරිද? මම ඒකේ වර්ණ දේහ ටිකක් පේන්න ඔහොම දක්වනවා. වර්ණ දේහ මෙතන තියෙනවා වර්ණ දේහ 4ක්. වර්ණ දේහ 4ක් මෙතන තියෙනවා. වර්ණ දේහ යුගල් වශයෙන් ගත්තොත් 2යි තියෙන්නේ. මෙතන වර්ණ දේහ යුගල් වශයෙන් ගත්තොත් 2යි තියෙන්නේ. හරි? හොඳයි නේ? නදීප නැද්ද? ඉන්නවා නේ? හරි. එතකොට මේ වර්ණ දේහ යුගල් වශයෙන් ගත්තොත් මෙතන වර්ණ දේහ යුගල් දෙකක් තියෙනවා. එතකොට මේ වගේ සෛල වලට අපි කියන්නේ 2n සෛල කියලා. 2n සෛල. එතකොට 2n කියලා කියන්නේ හේතුව මේකේ මේ වර්ණ දේහ යුගල් වශයෙන් දෙකක් තියෙන නිසා. හරිද? එතකොට වර්ණ දේහ යුගල් දෙකක් තියෙනවා. එතකොට මෙතන අපි වර්ණ දේහ සංඛ්‍යාව අපි n කියලා ගත්තොත්, එතකොට වර්ණ දේහ යුගල් සංඛ්‍යාව n කියලා ගත්තොත්, අතරම වර්ණ දේහ සංඛ්‍යාව තියෙනවා ඒ වගේ දෙගුණයක්. ඒක තමයි මෙතන 2n කියලා දාලා තියෙන්නේ. එතකොට මේ අතරම මේ වර්ණ දේහ සංඛ්‍යාව තමයි දාලා තියෙන්නේ. මේ n කියලා හඳුන්වන්නේ මේකේ තියෙන මේ යුගල් සංඛ්‍යාව. එතකොට මෙතන යුගල් මෙතන 2n කියලා හඳුන්වලා තියෙන මේ වර්ණ දේහ සංඛ්‍යාව. මෙයාගේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව. හරි? වර්ණ දේහ සංඛ්‍යාව 2n කියලා දක්වලා තියෙනවා. එතකොට 2n කියලා කියන්නේ මෙතන වර්ණ දේහ 4ක් තියෙනවා. හරි? ඊට පස්සේ මෙන්න මේ සෛලය තමයි ඊට පස්සේ බෙදෙන්නේ. මේ සෛලය බෙදිලා අලුත් සෛල 4ක් නිර්මාණය වෙනවා. ඕක තමයි ඌර්ණ විභාජනය කියලා කියන්නේ. එතන මේ තියෙන්නේ ශුක්‍රාණු මාතෘ සෛලය. හරිද? මේ ශුක්‍රාණු මාතෘ සෛලය. ඊට පස්සේ මේ ශුක්‍රාණු මාතෘ සෛලය මෙන්න මෙහෙම දෙකකට බෙදෙනවා. දෙකකට බෙදලා හදනවා මෙන්න මෙහෙම සෛල දෙකක්. මේ සෛල දෙකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මෙතනින් මෙන්න මේ එක කෑල්ල ගන්න තමයි මේකට එන්නේ. මෙන්න මේ කෑල්ල මෙතෙන්ට. මේකේ තියෙන මෙන්න මේ කෑල්ල මෙතෙන්ට.
ඔන්න ඔහම තමයි මේක හැදෙන්නේ. එතකොට මේ සෛලය මෙන්න මෙහෙම එකක් නිර්මාණය වෙනවා. මෙන්න මේ වගේ දෙකක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මේ තියෙන වර්ණ දේහ යුගල් දෙකෙන් එක මේකට එනවා. ඊට පස්සේ මේකේ තියෙන වර්ණ දේහ යුගල් දෙකෙන් අනික් දෙක මේ පැත්තට එනවා. ඔන්න ඔහම සෛල දෙකක් නිර්මාණය වෙනවා. එතකොට මේකෙන් භාගයක් මේ පැත්තට ගියා, භාගයක් මේ පැත්තට ගියා. එතකොට කලින් තිබිච්ච සෛලයේ 2යි එන්නම් මේක n. මොකද භාගේ තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඔන්නෝම තමයි සෛලය දෙකට බෙදෙන්නේ. එතකොට ඌනන විභාජනයේ පළවෙනි අවස්ථාව විදියට මෙන්න මෙහෙම 2n සෛල එක සෛලයක් 2n සෛලයක් n සෛල දෙකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේවට අපි කියනවා ද්විගුණී සෛල කියලා. ද්විගුණී. හරිද? එතකොට මේවට අපි කියනවා එහෙනම් ඒකගුණී සෛල කියලා. එතකොට ද්විගුණී සෛලයකින් ඒකගුණී සෛල දෙකක් හැදෙනවා. මම මේ ඌනන විභාජනය ගැන පොඩ්ඩක් විස්තර කරන්නේ. හරිද? ඊට පස්සේ මෙතනින් නවතින්නේ නැහැ ඌනන විභාජනය. ඌනන විභාජනයේ අන්තිමේදී සෛල 4ක් හැදෙනවා. ඊට පස්සේ මේ සෛලයේ තියෙන වර්ණ දේහ ටික ආපහු මෙන්න මේ වර්ණ දේහ ආපහු විශාල වෙලා දෙගුණ වෙලා ආපහු දෙකකට බෙදෙනවා. හරිද? ආපහු දෙකකට බෙදෙනවා. ඊට පස්සේ හැදෙනවා සෛල දෙකක් මෙන්න මෙහෙම. ඊට පස්සේ මේ පැත්තෙනොත් ආපහු සෛල දෙකක් හැදෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙයාගෙත් අර විදිහට මෙන්න මේ විදිහටම වර්ණ දෙහ පිහිටුනවා. මෙන්න මෙහෙම. මෙයාගෙත් මේ විදිහටම වර්ණ දෙහ පිහිටුනවා. හරි. සරලවම කිව්වොත් ඌනන විභාජනය ඔන්න ඕකයි. එතකොට මේකත් එන්නම්. එතකොට මේක අර මේකේ තියෙන වර්ණ දෙහ සංඛ්‍යාව මෙන්න මේ n සෛලයේ තියෙන වර්ණ දෙහ ටික විශාල වෙලා ඊට පස්සේ තමයි මෙන්න මෙහෙම දෙකට බෙදෙන්නේ. ඒක නිසා මේකත් එන්නම් මේකත් එන්ම තමයි. ඒ කියන්නේ ඒ විදිහම සෛලයක් හැදෙන්නේ. ඒ විදිහම නෙවෙයි පොඩි වෙනස්කම් තියෙනවා මේකේ. ඒක ගැන කියන්න ඔයාලගේ සිලබස් එක මදි. ඒක පොඩ්ඩක් වෙනස්කම් තියෙනවා. මේ දෙන්නගෙත් වෙනස්කම් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙයත් n සෛලයක්. මෙයත් n මෙයත් n. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේක තමයි ඌනන විභාජනය කියන්නේ. දැන් අපි ශුක්‍රාණු හැදෙන විදිහ තමයි කතා කරේ මේ. ශුක්‍රාණු සෛල කියන්නේ ශුක්‍රාණු මාතෘ සෛලකින් ශුක්‍රාණු 4ක් හැදෙන විදිහ තමයි කිව්වේ. ඉතින් මේ තියෙන ශුක්‍රාණු. හරි? මම නැට්ටක් එහෙම දාලා ගත්තාම මේක ශුක්‍රාණුවක් කියලා පේනවා නේ. හරි. ඉතින් මේ ශුක්‍රාණු 4ක් තමයි හැදිලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න මේ ඌනන විභාජනයේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට යනකම්. මෙන්න මේ ටිකේදී තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හරියටම වැඩේ සිද්ධ වෙන්නේ බලන්න වර්ණ දේහ සංඛ්‍යාව අඩක් වෙන්නේ මේ කැලේ. මෙතෙන්දී තමයි වර්ණ දේහ සංඛ්‍යාව අඩක් වෙන්නේ. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඌනනේ. ඒතර ඌනනේ කියන නමෙන්ම තේරෙනවානේ ඌන වෙනවා කියලා කියන්නේ අඩු වෙනවා කියන එක නේද? වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට පත් කරගන්නවා මෙන්න මේ පියවර. ඒතර ඌනනේ කියන්නේ පියවර දෙකකින් හැදිච්ච එකක්. පළවෙනි පියවර තමයි ඌනනේ. හරි? ඊට පස්සේ මෙන්න මෙතන බලන්න මේ ටිකේ මෙතන ඉඳලා මෙතෙන්ට වර්ණ දේහ සංඛ්‍යාව වෙනසක් වෙන්නේ නැහැ. මෙතනත් n මෙතනත් n. මෙතනත් n මෙතනත් n. ඒ කියන්නේ මේ හරියේදී මෙන්න මේ කොටසේදී වර්ණ දේහ සංඛ්‍යාව අඩක් වෙන්නේ නැහැ. වර්ණ දේහ අඩු වෙන්නේ නැහැ. ඒක නිසා මේකට අපි කියනවා අනූනනේ. අනූනනේ. එතකොට මෙන්න මේක මේ ඌනන විභාජනයේ ඇතුලේ අනූනනයක් තැනක තියෙනවා කියන එක මේ මෙතනින් තමයි අපිට පෙන්වන්න වෙන්නේ. හරිද? ඌනන විභාජනයේ ඇතුලේ අනූනනයක් එක තැනක තියෙනවා. හරිද? අනූනන විභාජනය කියන්නේ වෙනම කතාවක්. ඒක විභාජනයේ අනික් අවස්ථාව. හරිද? අනික විභාජන ආකාර දෙකක් තියෙනවානේ. ඌනනය සහ අනූනනය කියලා. ඒතර මම මේ පැහැදිලි කරේ ඌනනයේ එක අවස්ථාවක මෙන්න මේ අනූනනය කියන පියවර තියෙනවා. ඒතර ඌනනය කියන්නේ පියවර දෙකකින් සිදු වෙන එකක්. එකක් ඌනනය අනික් එක අනූනනය. ඒතර ඕක තමයි ඕක පැහැදිලි කරන්න වෙන්නේ. ඒතර මෙහෙම තමයි අපේ ශුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඩිම්බ නිෂ්පාදනය වෙන්නේ මෙහෙමයි. ඒතර මෙතන ශුක්‍රාණු මාතෘ සෛලකින් ශුක්‍රාණු 4ක් හැදෙනවා. ඊට පස්සේ ඩිම්බ මාතෘ සෛලකින් ඩිම්බ 4ක් නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ පරාග නම් පරාග මාතෘ සෛලකින් පරාග 4ක් නිෂ්පාදනය වෙනවා. ඒතර බලන්න මේ නිෂ්පාදනය වෙන වර්ණ දේහ ටික මේ වර්ණ දේහය මෙතෙන්ට යනවා. මේ වර්ණ දේහය මේ පැත්තට යනවා. මේ වර්ණ දේහය මෙහෙට එනවා. මේක මෙහෙට යනවා. එතකොට මේ හැදෙන සෛල හතර විදියක්. හරිද? සමාන නෑ මේ සෛල හතර විදියක්. එතකොට මේ සෛල එක එක විදිහේ සෛල මෙතන තියෙනවා. ඒතර මේ ශුක්‍රාණුවෙන් සංසේචනය වුණොත් සමහර විට හොඳ බුද්ධිමත් ළමෙක් එනකොට මේ ශුක්‍රාණුවෙන් සංසේචනය වුණොත් ඩිම්බය හෙන මෝඩෙක් හැදෙන්න පුළුවන්. එන්න ඒ වගේ ලොකු වෙනසක් තියෙන සෛල හතරක් තමයි මේ තියෙන්නේ. කියන්නේ මේ වගේ තියෙන වර්ණ දේහ වෙනස්.
ඊට පස්සේ වර්ණ දේහවල DNA සැලැස්ම වෙනස්. එතකොට මේ සැලැස්ම අනුව තමයි ඊළඟ ජනිතයාගේ ඊළඟ ඒ කියන්නේ දරුවගේ ලක්ෂණ තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඌණනය කියන එක මම මේ පැහැදිලි කරන්න ඕනේ කියලා කිව්වේ ඒකයි. ඌණනය කියන එක කියන්න අවශ්‍යයි. මොකද ඌණනය කියන එක කියන්න අවශ්‍යයි මේ පාඩමේදී. මොකද මේ ඌණනය නිසා තමයි ජන්මාණු හැදෙන්නේ. ජන්මාණු වලින් තමයි අලුත් ජීවීන් බිහි වෙන්නේ. ඒ අලුත් ජීවීන්ට ලක්ෂණ ගමන් කරන්නේ මෙන්න මේ ඌණන විභාජනයෙන් ඇතිවන මෙන්න මේ ශුක්‍රාණු සහ ඩිම්බ වලින්. හරි. එතකොට මෙන්න මේ විදිහට හැදෙනවා ශුක්‍රාණු සහ ඩිම්බ. ශුක්‍රාණු සහ ඩිම්බ නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ කොණේම තියෙන මෙන්න මේ ශුක්‍රාණුව ගන්නවා. මේ ශුක්‍රාණුව තමයි මෙතන තියෙන්නේ. හරි. දැන් ශුක්‍රාණු හැදිලා ඉවරයි. ශුක්‍රාණු සහ ඩිම්බ හැදිලා ඉවරයි දැන්. මම මෙන්න මේ ශුක්‍රාණුව මෙතෙන්ට ගන්නවා. මේ තියෙන එකේ වර්ණ දේහද. ඊට පස්සේ මේව ශුක්‍රාණුවක් වෙනවා. ඊට පස්සේ මවගෙන් එනවා ඩිම්බය. ඩිම්බයක් එනවා. ඒ ඩිම්බේ තියෙන වර්ණ දේහ මෙන්න මේ වගේ තියෙනවා. ඒකත් ඌණනෙන් හැදෙන නිසා මේකත් N. මේකත් N මේකත් N. එතන මෙන්න මේ විදිහට ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙලා අලුත්ම සෛලයක් නිර්මාණය වෙනවා. අපේ ජීවිතයේ ආරම්භය අපි හැම ජීවියෙක්ගේම ආරම්භය මෙන්න මේ යුක්තාණුව කියන සෛලය නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම මෙයාගෙන් වර්ණ දේහයක් මේකට එනවා. මෙයාගෙන් වර්ණ දේහයක් ඇවිල්ලා මේ දෙක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මෙයාගෙන් වර්ණ දේහයක් එනවා. මෙයාගෙන් වර්ණ දේහයක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. කොහොම සම්බන්ධ වෙනවා. එතන මේව සම්බන්ධ වෙලා දැන් බලන්න අර කලින් හිටපු ජීවියාගේම වර්ණ දේහ සංඛ්‍යාව මෙයාගෙත් තියෙනවා. කලින් හිටපු එක්කෙනාගෙත් 4ක් තිබුණා. දැන් මෙයාගෙත් 4ක් තියෙනවා. අන්න ඒ විදිහට අර විශේෂයක වර්ණ දේහ සංඛ්‍යාව නියතයක්. ඒ කියන්නේ අපේ මිනිසාගේ නම් වර්ණ දේහ යුගල් තියෙන්න ඕනේ 23ක්. ඒතර මේ 23 තමයි අපේ දෙමව්පියන්ගෙත් 23ක් තියෙන්න ඕනේ. අපේත් 23ක් තියෙන්න ඕනේ. අපේ දරුවන්ගෙත් 23ක් තියෙන්න ඕනේ. මේ විදිහට යන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ ඌණන විභාජනය නිසා අර වර්ණ දේහ සංඛ්‍යාව අඩක් කරගන්න නිසා අර හැදෙන ජීවියාගෙත් වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා. හරි. ඒක එකක්. අනික එක තමයි මවගෙන් සහ පියාගෙන් ලක්ෂණ අපිට එන්නේ කොහොමද කියන්නේ. මේ වර්ණ දේහය ආවේ පියාගෙන්. මේ වර්ණ දේහය ආවේ මවගෙන්. හරි. එතකොට මෙන්න මේ වර්ණ දේහය අපි මම ලොක් කරලා ගත්තොත් එහෙම මේ වර්ණ දේහය මෙහෙම තියෙනවා. එතකොට අපේ ලක්ෂණ තීරණය කරන ඥාන මේ වර්ණ දේහවල තියෙනවා. මේ වර්ණ දේහවල තැන් තැන් වල තියෙනවා. මම උදාහරණයක් විදිහට කිව්වොත් මෙහෙම ඥාන කීපයක් මම අඳිනවා මේ. හරි. ඊට පස්සේ මෙහෙම අම්මගෙන් ලැබෙන ඥාන ටිකුත් මම මෙහෙම අඳිනවා. එතකොට මේ තියෙන්නේ පියාගෙන් ලැබිච්ච වර්ණ දේහය. මේ තියෙන්නේ මවගෙන් ලැබිච්ච වර්ණ දේහය. හරි. එතකොට මේ තියෙන්නේ මේ පොලිම පියාගෙන් ලැබිච්ච ඥාන පොලිම. මේ තියෙන්නේ මවගෙන් ලැබිච්ච ඥාන පොලිම. එතකොට මෙන්න මේ සමාන ස්ථානවල මෙන්න මේ තැන්වල අපේ විවිධ ලක්ෂණ පාලනය කරන දේවල් තියෙනවා. දැන් පියාගේ මෙන්න මෙතන තියෙන්නේ අපි හිතමුකෝ කණේ හැඩය තීරණය කරන ඥානය කියලා. අම්මගෙත් එතන තියෙන්නේ කණේ හැඩය තීරණය කරන ඥානෙම තමයි. එතකොට මේ දෙක තමයි එක ළඟ සෙට් වෙන්නේ. එහෙම තමයි හැදෙන්නේ. හරි. එතකොට සමහර විට පියාගේ ලක්ෂණය පෙන්වන්න පුළුවන්, සමහර විට මවගේ ලක්ෂණය පෙන්වන්න පුළුවන්. හරිද? මවගේ ලක්ෂණය පෙන්වන්න පුළුවන්, පියාගේ ලක්ෂණය පෙන්වන්න පුළුවන්. එතකොට මේ පියාගේ ලක්ෂණය සමහර විට මවගේ ලක්ෂණය යටපත් කරගෙන පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මවගේ ලක්ෂණය පියාගේ ලක්ෂණය යටපත් කරගෙන පෙන්වන්න පුළුවන්. එතකොට මේ විදිහට අර එක සැරයක් මේ කිව්වලු අයින්ස්ටයින්ට ඇවිල්ලා මේක කතාවක්. ඇත්ත කතාවක්ද කියලා මම දන්නේ නැහැ. එතකොට ලස්සන මම හිතන්නේ රූප රාජිනියක් හරි මොකක් හරි කියන්නේ මේ ලෝක රූප රාජිනිය හරි කවුරු හරි එහෙම එක්කෙනෙක්. එතන ඇවිල්ලා කිව්වලු මේ අයින්ස්ටයින්ට මේ අපි දෙන්න එකතු වෙලා දරුවෙක් හදමු. එතකොට දැන් අයින්ස්ටයින් සාමාන්‍යයෙන් කැත මිනිස්සෙන් ලස්සනයි කියලා සම්මතේ මිනිස්සෙන් නෙවෙයි අයින්ස්ටයින් කියන්නේ. එතකොට දරුවෙක් හැදුවොත් ඊටාම ලස්සන, ඊටාම බුද්ධිමත් දරුවෙක් හැදේ කියලා කිව්වා. ඊට පස්සේ අයින්ස්ටයින් hina වෙලා කිව්වලු ඒක අනිත් පැත්ත වුණොත් මොකද කරන්නේ? ඒ කියන්නේ ඔයාගේ බුද්ධියයි මගේ ලස්සනයි આવොත් මොකද කරන්නේ? එතකොට හරිම කැත මෝඩම ළමෙක් තමයි හැදෙන්නේ. අන්න එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අම්මගේ ලක්ෂණ යටපත් වෙලා තාත්තගේ ලක්ෂණ ඉස්මතු වෙන්න පුළුවන්. එතකොට තාත්තගේ ලක්ෂණ යටපත් වෙලා අම්මගේ ලක්ෂණ ඉස්මතු වෙන්නත් පුළුවන්. ඒතර මේ විදිහට මෙන්න මේ වර්ණ දේහවල එකම ස්ථානයේ පිහිටනවා අපේ ලක්ෂණ තීරණය කරන ඥාන. ඒ කියන්නේ මෙතන තියෙනවා නම් අපේ අතේ දිග තීරණය කරන ඥානෙ, මෙතන තියෙන්නේ අතේ දිග තීරණය කරන ඥානයම තමයි. එකක් එන්නේ අම්මගෙන්, එකක් එන්නේ තාත්තගෙන්. ඔන්න ඔහොම තමයි වෙන්නේ. ඔක නිකන් මම නිකන් අර පාඩමට PVC වක් විදිහට ඔය ටික කිව්වේ.
ඌණ විභාජනය ගැන පොඩ්ඩක් අපි කතා කරා. දැන් අපි පාඩමට යමු. ඒතර ඌණ විභාජනය මම කියන්න හේතුව මෙන්න මේ දෙක. මෙන්න මේ දෙක කියන්න ඕන හින්දා තමයි ඌණ විභාජනය මට කියන්න අවශ්‍ය වුනේ. මෙන්න මේවා තමයි ශුක්‍රාණු සහ ඩිම්බ. ශුක්‍රාණු සහ ඩිම්බ. ඒතර ශුක්‍රාණු සහ ඩිම්බ කියලා කියන්නේ ජන්මාණු කියලා තමයි අපි හඳුන්වන්නේ. ජන්මාණු. ඒතකොට ජන්ම අණු. ඒතකොට ජන්මයක් කියන්නේ අලුත් ජීවියෙක් නේද? ජීවියෙක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන අණු දෙක. මෙන්න මේ අණු දෙක එකතු වුණාම තමයි ජීවියෙක් නිෂ්පාදනය වෙන්නේ, හැදෙන්නේ. ඒතර අපි ඔක්කොම හැදිලා තියෙන්නේ මෙන්න මේ ජන්මාණු කියන ඒවා එකතු වෙලා. හරි. ඊට පස්සේ අපි යමු පාඩමට. පාඩමේ තියෙනවා අපි බලමු. ඔයාලා මම කිව්වා ඊයේ මම ළඟ තියාගන්න ඕනේවා ටික මැසේජ් එකක් දැම්මා. ඒ ටික ළඟ ඇති කියලා මම හිතනවා. සර් නාලන්ද විද්‍යාලය ප්‍රවේණි පාඩමේ එක මේ ටැග් එකට දාන්න පුළුවන් නම් මොකද්ද මේ නාලන්ද පේපර් එක නාලන්ද එකේ හරි ඒක අද අවශ්‍ය වෙන්නේ නැති අපි කරගෙන යමුකෝ. මම ඒක දාන්නම් පස්සේ. ඒක බොහෝ විට අද අවශ්‍ය වෙන්නේ නැති මොකද අපිට පාඩම කරගෙන යන්න බෑ. හරිද? ඕන වුණොත් එහෙනම් මම ඒක දාන්න. හරි. බලන්න මේ ප්‍රවේණිය කියන එකේ මුලින්ම ඔයාලට ටියුට් එකේ දාලා තියෙන ජීවීන් අතර පවත්නා විවිධත්වය කියලා. බලන්න ආවේනික ලක්ෂණ යනු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන ලක්ෂණ. ඊට පස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන ලක්ෂණ. ඒ කියන්නේ අපේ තාත්තගේ තියෙන ලක්ෂණ මට ඇවිල්ලා තියෙනවා නේ. අම්මගේ තියෙන ලක්ෂණ මට ඇවිල්ලා තියෙනවා. ඒතර අන්න ඒ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන ලක්ෂණ අපි කියනවා ආවේනික ලක්ෂණ කියලා. ඊට පස්සේ එක් ජීවි විශේෂයකට පොදු ආවේනික ලක්ෂණ තිබුණද එක් විශේෂයට අයත් සෑම ජීවියෙක්ම එක සමාන නොවේ. ඕකෙන් කියන්නේ දැන් මේ අපිට පොදු ලක්ෂණ ටිකක් තියෙනවා නේ. අපිට පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ටික ඉදිරි පරම්පරාවලට ගමන් කරන්න ඕනේ. ඒක වෙනස් වෙන අවස්ථාවලුත් තියෙනවා. දැන් අපේ මූණ මැද නහයක් තියෙන්න ඕනේ නේද? ඊට පස්සේ නහයට පහලින් අපේ මුඛය තියෙන්න ඕනේ. ඊට පස්සේ නාස් මාර්ගය සහ මුඛ මාර්ගය අතර තියෙන්න ඕනේ පොඩි පටලයක්. එහෙම නැත්නම් ඒ දෙක සම්බන්ධ වෙනවා. ඔන්නව ලක්ෂණ. අපේ ලක්ෂණ. ඒතකොට මේ ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කරනවා. හරි? ඒතකොට ඒවා ආවේනික ලක්ෂණ තමයි. හැබැයි හැම මිනිසෙකුටම පොදු ලක්ෂණය. නහයක් තියෙන්න ඕනේ මූණ මැද. ඊට පස්සේ මුඛේ තියෙන්න ඕනේ. ඒ දෙක අතර පටලයක් තියෙන්න ඕනේ. කන් දෙක තියෙන්න ඕනේ දෙපැත්තෙන්. ඔන්න ඔය ලක්ෂණ හැමෝටම පොදු ලක්ෂණ. ඒතර ඒ වුණාට නහයේ හැඩය. නහයේ හැඩය කියලා කියන්නේ අපේ මිනිස්සු අතරත් විවිධයි. නේ? මගේ නහයේ හැඩය නෙවෙයි තියෙන්නේ නදීපට. මගේ නහයේ හැඩය නෙවෙයි තියෙන්නේ ෂෙහාන්ට. එතකොට අන්න ඒ විදිහට එකම ජීවි විශේෂය අතරත් එකම ජීවි විශේෂය ඇතුළත් මේ විදිහට විවිධ ආවේනික ලක්ෂණ වෙනස් වෙමින් තියෙනවා. ඒතර මේ විදිහට මේ ආවේනික ලක්ෂණ කියන්නේ යන්නේ ඒවට. ඒතර ආවේනික ලක්ෂණ සමහර ලාවට මේ වෙනස් වෙන්නත් පුළුවන්. දැන් අර උදාහරණයක් විදිහට ගත්තොත් මේ දැන් අපේ ඔළුව මෙහෙම තියෙනකොට අපේ නහය මෙහෙම තියනවා කියලා හිතන්න මට ලස්සනට චිත්‍ර අඳින්නම් බෑ. ඒතර නාස් මාර්ගයේ මෙන්න මෙහෙම ගමන් කරනවා. කොහොම ගමන් කරනවා. ඊට පස්සේ මුඛයේ තියෙන ඊට පහළින් මුඛේ මාර්ගයේ මෙන්න මෙහෙම ගමන් කරන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම ගමන් කරලා අන්න ස්රෝතය හරහා ගමන් කරන්න ඕනේ මුඛේ. ඒතර මෙන්න මෙතන තියෙන්න ඕනේ පොඩි පටලයක්. පොඩි පටලයක් නෙවෙයි ඒක සාමාන්‍යයෙන් පොඩි පේශියක් විදිහට තියෙන්න ඕනේ. පේශියක් තියෙන්න ඕනේ ওই දෙක අතර. නාස් මාර්ගයයි මුඛ මාර්ගය. එතකොට මේක අපේ විශේෂයට, ඒ කියන්නේ මිනිසා කියන විශේෂයට පොදු ලක්ෂණයක්. මේ දෙක අතර තියෙන්න ඕනේ මෙන්න මේක. හැබැයි සමහර අවස්ථාවලට ළමයි ඉපදෙනවා ඔයාලා දැකලා තියෙනවා ඇති මෙන්න මේ පටලේ නැතුවත් ඉපදෙනවා. ඒතර අන්න ඒ වගේ වෙනස් වෙන අවස්ථා තියෙනවා. පොදුවේ ගත්තාම අපි හැමෝම එක වගේ. එක ලක්ෂණ තමයි තියෙන්නේ. ඒ වුණාට ඒ ලක්ෂණ ඇතුළත් විවිධත්වයක් තියෙනවා. මගේ කණේ හැඩය නෙමෙයි තියෙන්නේ වෙන කෙනෙකුට. දැන් මගේ කණේ ගත්තොත් මෙන්න මේ කම්පෙති වෙන් වෙලා තියෙන්නේ. මගේ කම්පෙති වෙන් වෙලා තියෙනවා. ඔයාලගේ අතකාල බලන්න වෙන් වෙලාද නැද්ද කියලා. ඒතර අන්න ඒ විදිහට බද්ධ වෙච්ච කම්පෙති තියෙනවා. බද්ධ නොවුණු මෙන්න මේ විදිහට වෙන් වෙච්ච කම්පෙති තියෙනවා. ඊට පස්සේ දිව රෝල් කිරීමේ හැකියාව සමහරුන්ට තියෙනවා. දැන් රෝල් කරලා බලන්න. සමහරුන්ට තියෙනවා, සමහරුන්ට නැහැ. ඊට පස්සේ මේ ඇඟිල්ල සමහරුන්ගේ මෙන්න මේ විදිහට හොඳට නැමෙනවා. සමහරුන්ගේ මෙන්න මෙච්චරයි නැමෙන්නේ. නේ? එතකොට මේ ගන්නට නැවෙන්නේ. සමහරුන්ගේ මේ ඇඟිලි එහෙම මේ පැත්තට නවන්න පුළුවන් හොඳට, සමහරුන්ගේ එහෙම නවන්න බෑ. අන්න ඒ විදිහට විවිධ ලක්ෂණ විවිධයි. වෙනස් වීම තියෙනවා. අපේ ඇඟිලි පහ තියෙනවා. ඇඟිලි පහ තියෙනවා. හැමෝටම ඇඟිලි පහක් තියෙනවා. ඒ වුණාට ඒ ඇඟිලි පහෙත් විවිධත්වයක් තියෙනවා. එක එක්කෙනාගේ. මගේ සුළඟිල්ල නෙවෙයි අනික් කෙනාට තියෙන්නේ.
අන්නේ විදිහට ඇඟිලි 6 එන්නේ කොහොමද? අනේක තමයි සමහර අවස්ථාවලදී ඒවත් වෙනස් වෙන්න පුළුවන්. විවිධ ජාන වෙනස් වීම නිසා ඒව වෙනස් වෙන්න පුළුවන්. දැන් අපේ අතේ ඇඟිලි 5යි තියෙන්න ඕනි කියලා හරියටම තියනවානේ. ඒකට ජානයක් තියෙනවා. ඇඟිලි ගාන තීරණය කරන්න ජානයක් තියෙනවා. හරි? ඇඟිලි 5යි නම් අපේ ඇඟිලි මගෙත් ඇඟිලි 5යි මගේ දරුවන්ගෙත් ඇඟිලි 5ක් තියෙනවනේ. එහෙම ජානයක් තියෙනවා. ඕකේ පොඩි වෙනස්කමක් වුණොත් එහෙම අර රිතික් රෝෂන්ට වෙච්ච වැඩේ වෙනවා. ඇඟිලි 6ක් එනවා. නේ? ඒතකොට රිතික් රෝෂන්ගේ තාත්තගෙත් ඇඟිලි 6ක් මම හිතන්නේ. ඒතකොට ඒක ගොඩක් වෙලාවට මේ පරම්පරාවෙන් පරම්පරාවට යනවා. හරි? ඇඟිලි අර බහු අංගුලිකතාවය කියන එක ඔව් බහු අංගුලිකතාවය කියන එක සමහර වෙලාවට ඊළඟ පරම්පරාවටත් යනවා. ඒ පරම්පරාවට යන්නේ නැතුව ඊට පස්සේ එක්කෙනෙකුට යන්නත් පුළුවන්. එහෙම ඉදිරියට ගමන එතකොට එක කනක් එහෙම නැතුව ඉපදෙන ළමයි නැද්ද? මොනවා නැතුවද? එක කනක් විතරක් තියෙන, එක ඇහැක් විතරක් තියෙන. කම් පෙත්ත නැතුව එහෙම ඉපදෙන ළමයි ඉන්නවා. ඇහැක් නැතුව එහෙමනම් මං අහලා නැහැ. හැබැයි ඒවන ඒ කියන්නේ විකෘති වෙන්න හැකියාව තියෙන ජාන තියෙනවා. විකෘති වෙන්න ගොඩාක් අඩු හැකියාවක් තියෙන ජාන තියෙනවා. ඒතකොට ජාන සමහර ඒවා එහෙම තමයි කියන්නේ. සමහර වෙනස් වෙන්නේ කොහොමද? මොනවාද? දානය වෙනස් වෙන්නේ කොහොමද? විවිධ හේතුන් මත වෙනස් වෙන්න පුළුවන්. සමහර ලාවට ඔය අර මොනවාද යටපත් වෙලා තිබිච්ච ජාන මතුවෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරනවා ඒවා යටපත් වෙලා තිබිච්ච ජාන මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පරම්පරාවේ කොහේ හරි කාට හරි තිබිච්ච ඒවා. එතකොට පරම්පරාවේ කොහේ හරි කාට හරි ඇඟිලි 6ක් තිබුණා නම් ඒ ජානේ මට මතුවෙලා එන්න පුළුවන්. එහෙම නැත්නම් අර විවිධ විකිරණශීලී ද්‍රව්‍ය අරෝමේව නිසා විවිධ ඖෂධ නිසා එතකොට ලෙඩ රෝගත් බෝ වෙන්න පුළුවන්ද? එහෙම පරම්පරාවේ. දැන් ඔය කාට හරි දියවැඩියා මෙහෙම තිබ්බොත් ඔව් දියවැඩියාව කියන ඒවා වගේ එන්න පුළුවන්. ඉදිරි පරම්පරාවලට එන්න පුළුවන්. හැබැයි අර බෝ වෙන රෝග නම් එන්නේ නැහැ. හරි. දැන් AIDS HIV එතකොට ඔය කොරෝනා ඒ වගේ දේවල් එන්න විදිහක් නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. ඔව්. ඊට පස්සේ මේ තියෙන්නේ මිනිස් විශේෂයේ පවතින සුලභ ආවේනික ලක්ෂණ. සමහරවිට ඕක අහනවා විභාගේ. ඒතර සමේ වර්ණය සුදු තලෙළු හෝ කළු කියලා කියන්නේ ඒක සුලභයි. ඒ කියන්නේ හැමෝටම ওই වර්ණ ටිකෙන් එකක් තියෙනවා. ඊට පස්සේ හිසකෙස් බොකුටු වීම හෝ නොවීම. එතකොට බද්ධ වූ කම්පෙති, නිදහස් කම්පෙති. මම ඔයාලට පෙන්වුවේ ටිකක් අන්නේ ටික හරිම සුලභව තියෙන දේවල්. ඒතර අර අපේ විශේෂය ගත්තොත් එහෙම භාගයක් බද්ධ කම්පෙති තියෙනවා, භාගයක් නිදහස් කම්පෙති තියෙනවා. අන්නේ විදිහට ඒවත් හරි සුලභයි ওই ලක්ෂණ. ඊට පස්සේ දිව රෝල් කිරීමේ හැකියාව නොහැකියාව. ඒකත් පන්තියක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ළමයි 40ක් ඉන්නවා නම් 20 20 වගේ ওই හැකියාව තියෙන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ දෑත් වල ඇඟිලි පටලවා ගත්ත මහපට ඇඟිල්ල පිහිටන ආකාරය. ඕක නම් සමහරු දන්නෙත් නෑ. ඕකේ විශේෂත්වයක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මම මෙහෙම කරගත්තාම මගේ දකුණු අතේ මහපට ඇඟිල්ල තමයි උඩට එන්නේ. නේ? වම් අතේ මහපට ඇඟිල්ල යටට යන්නේ. ඒතර ඕක කරලා බලන්න සමහරුන්ගේ වම් අතේ මහපට ඇඟිල්ල තමයි උඩට එන්නේ. දැන් මගේ නම් වම් අතේ මහපට ඇඟිල්ල උඩට. ඔව් අන්න ඒ විදිහට වෙනස් වෙනවා. හරි? ඒක මේ සමහර වෙලාවට එහෙම වෙනවා. ඒතර ඒක ඒවා හරි සුලභයි. සමහරුන්ට එහෙම සමහරුන්ට අනික් විදිය. ඊට පස්සේ තියෙන කලාතුරකින් අපිට හිතලා එක මේ ඇඟිලි දෙක කැමති විදිහට හදාගන්න පුළුවන් නේද සර්? කැමති විදිහට හදාගන්න පුළුවන්. ඒ වුණාට හරියට ෆිට වෙන්නේ නැහැ. කැමති විදිහට හදාගත්තට හරියට ෆිට වෙන්නේ නැහැ. හොඳට ෆිට වෙන්නේ හරි විදිහට අපි අර හිතන්නේ නැතුව කරපු ගමන් ඒ ෆිට වෙන විදිහ තමයි හරි විදිය. එතකොට අපිට ඕන නම් අනිත් පැත්තට හදාගන්න පුළුවන්. හැබැයි හරියට ලස්සනට ෆිට වෙන්නේ නැහැ අර විදියට. බලන්න වර්ණ. ඊට පස්සේ කලාතුරකින් හමු වෙන ආවේනික ලක්ෂණ තියෙනවා. බද්ධ අංගුලිකතාවය, ඇඟිලි එකට ඇල්ලලා තියෙන ඒවා. ඊට පස්සේ ඕවා නම් වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ බහු අංගුලිකතාවය. අතක හෝ පාදයක ඇඟිලි 6ක් පිහිටීම. සමහරුන්ගේ අත් දෙකේ 6 තියෙනවා. කකුල් දෙකෙත් 6 තියෙන කට්ටිය. හරිම කලාතුරකින් හම්බෙන. ඊට පස්සේ ඇලි බව. ඇලි බව කියලා කියන්නේ අපේ සමීප හැය ඉතාමත් සුදුයි. හිසකෙස් ඉඳන් සියල්ලම සුදුයි. එතන මෙතන ඇලි බව ඉතා සුදු යටින් අර හරියක් දාලා තියෙන මේ ඔක්කොම එකටම තමයි එන්න ඕන. සුදු සමක්, සුදු හිසකෙස් සහ සුදු ඇස් පිහාටු. මේ ඔක්කොම සුදු පාටයි. ඊට පස්සේ දුඹුරු හෝ නිල් ඇස්. ඊට පස්සේ දුඹුරු ඇස්, නිල් පාට ඇස් මේවා හරි දුර්ලභ ආවේනික ලක්ෂණ. ඊට පස්සේ ඔය ඇස් දෙකේ පාට දෙකක් තියෙන කට්ටියත් ඉන්නවා. පාට දෙකේ ඇස් තියෙන කට්ටියත් ඉන්නවා. ඊට පස්සේ ඒකත් හරීම කලාතුරකින් හම්බෙන ආවේනික ලක්ෂණ. ඊට පස්සේ මෙන්න මේ මෙන්ඩල් කියන විද්‍යාඥයාගේ පරීක්ෂණ. අපි මේ මෙන්ඩල්ගේ පරීක්ෂණ ටික ඉවර වෙලා ප්‍රශ්නයකට යමු. මොකද ඕකෙන් ගොඩක් ප්‍රශ්න අහනවා. අපි එකින් එක ප්‍රශ්න කර කර යන්න නැත්නම් ඔයාලට මේ පාඩමත් කම්මැලි වෙනවා, උගන්වන එකත් කම්මැලි වෙනවා. ඒක නිසා ප්‍රශ්න කර කර ඉදිරියට යමු. බලන්නකො මේ
ආවේනික ලක්ෂණ ප්‍රවේගිකගත වන ආකාරය. කියන්නේ ආවේනික ලක්ෂණ කියන්නේ අපිට දැන් මම කියවනේ ආවේනික ලක්ෂණ කියන්නේ අපිට දැන් තියෙන ලක්ෂණ. අපේ තියෙන ලක්ෂණ. ඒතර මේ ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳ මේ විද්‍යාත්මක පරීක්ෂණයක් කරේ මෙන්ඩල් කියන විද්‍යාඥයා. ඒතර හැබැයි මේක පරීක්ෂණය කරන කාලේ නම් මේක මේ එච්චර ගණන් ගත්තේ නැහැ කවුරු. හරි ඒකට හේතුවක් තිබුණා. ඒ කාලේ මොකද මේ ක්‍රිස්තියානි ආගමත් එක්ක මේ ආගමත් එක්ක කියන්නේ ඒක මේ වැරදි කියනවා නෙමෙයි. ඒක මේ ඒකේ විශ්වාසත් එක්ක ඒ දවස්වල ගොඩක් මිනිස්සු කිව්වේ මේ අර මැවුම්වාදය ගැන විශේෂ මැවුම්වාදය. එතකොට ඒ ලක්ෂණ තීරණය වෙන්නේ ඔක්කොම දෙවියෝ විසින් එහෙම මැවීමක් අන්න එහෙමනේ කතා කරන්නේ. ඒක නිසා මේ මෙන්ඩල් කියන විද්‍යාඥයාගේ මේ සොයා ගැනීම ගැන කවුරුත් එච්චර ගණන් ගත්තේ නැහැ. ඒවා එහෙම්ම තිබුණා. හරිද? අනික එයා පූජකවරයෙක්. ඒ පූජකයාගේ මේ පරීක්ෂණ එයා හැබැයි ඔක්කොම ලියලා තිබුණා. ඒ ලියලා තිබිච්ච නිසා පස්සේ කාලෙක ප්‍රොජෙක්ට් ගත්තා. එහෙම නැතුව මෙයාගේ පරීක්ෂණ ඒ දවස්වල කවුරුත් එච්චර ගණන් ගත්තේ නැහැ, සැලකුවේ නැහැ. හරි එතකොට මේ විද්‍යාඥයා කරේ මේ කොහොමද ලක්ෂණ ඉදිරි පරම්පරාවට යන්නේ කියන එක පරීක්ෂා කරපු එක තමයි කරේ. හරි මේ පරීක්ෂණ වලට මෙයා භාවිතා කරා මෙන්න මේ ශාකි ගෙවතු මෑ කියන ශාකය භාවිතා කරා. මේක පාවිච්චි කරන්න හේතු කීපයක් තිබුණා. අපි බලමු දැන් අපිට දැන් මෙහෙමනේ ලක්ෂණ ඉදිරි පරම්පරාවට යන එක ගැන බලන්න ඕන නම් ලක්ෂණ ඉදිරි පරම්පරාවට ගමන් කරන එක බලන්න ඕන නම් මේ විවිධ ලක්ෂණ ටිකක් අපි පොඩ්ඩක් කල්පනා කරලා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ විවිධ ලක්ෂණ තියෙන්න ඕනේ ගොඩක්. ඒ කියන්නේ ගෙවතුමෑ ශාකය ගත්තොත් එහෙම මේකේ බීජ. ඊට පස්සේ ගසේ උස. ඊට පස්සේ පත්‍රවල ස්වභාවය. ඊට පස්සේ තව ගත්තොත් මල් වල පැහැය. ඔන්න ඔය විදිහට විවිධ ලක්ෂණ ගොඩාක් තියෙනවා මෙයාට සංසන්දනය කරලා බලන්න. ඔය ශාකය ගත්තා. ඊට පස්සේ බීජ ගත්තොත් එහෙම බීජ සමහර ඒවා තියෙනවා වටකුරුයි. හරි සමහර ඒවා තියෙනවා හැකිලිලා. හරි සමහර ශාක තියෙනවා උසයි. සමහර ශාක තියෙනවා මිටි. ඊට පස්සේ පත්‍ර ගත්තොත් එහෙම පත්‍රවලත් විවිධ ලක්ෂණ තියෙනවා. මේ මල් වල පැහැය එහෙම සමහර මල් සුදු පාටයි. මට මතක නෑ අනික් මල් කහ පාටද මන්ද කියලා. කහ මං කහ කියලා දාමු. කහ පාටක් තියෙනවා නිල් පාටක් තියෙනවා. ඔව්. අනේ විදිහට මේ ගෙවතුමෑ කියන ශාකයේ තෝරගන්න හේතුව ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දෙක ගොඩක් ඒ වගේ හොයාගන්න පුළුවන්. බීජ ගත්තත් වටකුරු ඒවා තියෙනවා හැකිලිල. ඒ දෙක අතරමැද ලක්ෂණ නැහැ. හරිද? ඒතර උස ගත්තත් උස ශාක තියෙනවා මිටි ශාක තියෙනවා. භාගයක් උස මගක් උස ශාක නැහැ. හරිද? අන්න ඒක නිසා මෙයාට හරි ලේසි වුණා මේ ශාකය භාවිතා කරලා මේ උස කියන ලක්ෂණය කොහොමද ඉදිරි පරම්පරාවලට යන්නේ. ඊට පස්සේ මේ වටකුරු කියන ලක්ෂණය කොහොමද ඉදිරි පරම්පරාවලට යන්නේ. ඔන්න ඔය විදිහට එයාට චෙක් කරගන්න බලා ගන්න හරි ලේසි වුණා. ඊළඟ කාරණේ තමයි මේ පරස්පර ලක්ෂණ. මේවට කියන්නේ පරස්පර ලක්ෂණ. මේ තියෙන පරස්පරයි. මේ ලක්ෂණ දෙක පරස්පරයි. ඒතර වෙනස්. මේ ලක්ෂණ දෙක පරස්පරයි. ඒතර මෙන්න මේ පරස්පර ලක්ෂණ ඉදිරි පරම්පරාවලට යන්නේ කියලා කොහොමද යන්නේ කියලා බලා ගන්න හරි ලේසි. මොකද පරස්පර ලක්ෂණ යුගල ගානේ තියෙන නිසා. 3-4 තිබුණොත් මේක අමාරු වෙනවා. හරි. ඊට පස්සේ මේක කිව්වොත් මේ බීජවල හැඩය වටකුරුයි හැකිල්ලා ත්‍රිකෝණාකාරයි සමචතුරස්‍රාකාරයි ඔහොම තිබුණොත් එහෙම එතකොට අපිට එක ලක්ෂණයක් හරියට බලා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේ වගේ දෙක තිබිච්ච එක හරි වටිනවා. හරි. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි මෙයා බැලුවේ මෙන්න මේ පරම්පරාවක් බිහි වෙන්න. දැන් අපි හිතුවොත් මේක මෙයා ගෙවතුමයා ගන්න නැතුව අඹ ගත්තා. අඹ කියන ශාකය ගත්තා කියන්නේ. එතකොට අඹ ගහේ මෙයා ගත්තා මේ ගෙඩියක් තියෙනවා එක අඹ ගහක තියෙනවා ගෙඩියක් මෙන්න මේ වගේ. අනික් අඹ ගහේ තියෙනවා ගෙඩියක් මේ වගේ. එතකොට මෙන්න මේ ලක්ෂණය කොහොමද ප්‍රවේණිගත වෙන්නේ ඉදිරි පරම්පරාවලට කියලා බලන්න හිටියා කියන්නේ. එතකොට මෙයා ගහ හිටවලා ඊට පස්සේ ඒක ගෙඩි හැදෙන්න ඇරලා ඒ ගෙඩි හැදිලා ඒකේ මල් හැදෙන්න ඇරලා මේ ගස් දෙකේ ඒ මල් දෙක පරාගණය කරලා අලුත් පරම්පරාවක් බිහි කරන්න. ඊට පස්සේ ඒ පරම්පරාවේ ගෙඩි හැදෙනකම් බලන් ඉන්න. කොහොම හරි එක පරම්පරාවක් බිහි කරලා අනික් පරම්පරාවට යන්න මෙයාට අවුරුදු 10ක් විතර යනවා. ඒක නිසා මේ වැඩේ හරියන්නේ නැහැ. මේ වගේ ශාකයක් අරගෙන හරියන්නේ නැහැ. අඹ වගේ ශාකයක් අරගෙන හරියන්නේ නැහැ. අඹ පොල් වගේ ඒවා අරන් හරියන්නේ නැහැ. ඒක නිසා මෙයාට ඕන වුණා ඉක්මනට අලුත් පරම්පරාව බිහි කරන්න පුළුවන් ශාකයක්.
අන්න එතකොට ගෙවතුමා කියන්නේ සාමාන්‍යයෙන් මාසෙන් දෙකකින් ගෙඩි එන ශාකයක්. එතකොට ගහ හදලා ඉවරලා මාසයක් දෙකක් යනකොට ගෙඩි හැදෙනවා. එතකොට මෙයාට පුළුවන් උස ශාකයක් ගන්නවා, මිටි ශාකයක් ගන්නවා. ඊට පස්සේ මේ දෙන්නගේ මල් ඔහොම අත ගාලා පරාගණය කරනවා. පරාගණය කරලා අලුත් ශාකයක් බිහි කරගන්න. ඒතර ඒ ශාකයේ ලක්ෂණ සාමාන්‍යයෙන් මාස දෙකක් තුනක් ඇතුළත මෙයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මාස 3-4ක් යනකොට මෙයාගේ ගෙඩිත් වෙනවා. ඒතර මෙයාගේ කරලුත් වෙනවා. ඊට පස්සේ මෙයාට බීජවල හැඩය එහෙමත් සංසන්දනය කරන්න හරි ලේසි. ඒක නිසා අලුත් පරම්පරාව බිහි කරගන්න ලේසි නිසා ඒකත් මෙයාට වාසියක් වුණා. ඊළඟ කාරණේ තමයි සමහර ශාකවල තියෙනවා මෙන්න මෙහෙම ලක්ෂණයක්. දැන් අර අපි ඔහොම අපි සාමාන්‍යයෙන් මලක් කියන එක අඳින්නේ මෙහෙමනේ. ඔහොම අඳිනවා. ඊට පස්සේ මේකේ මල් පෙති ඔහොම දාලා ඔහොම අඳිනවා. ඊට පස්සේ මේක අපි නම් කරනවානේ මේ තියෙන්නේ ජායංගේ. මේ තියෙන්නේ මේ ඩිම්බ වලට එනකම් මේක ජායං. නේ? මේක ජායං. ඊට පස්සේ මේ තියෙන්නේ පුමාංගේ. මේ කැලේ ටික තමයි පුමාංගේ කියලා කියන්නේ. පුමාංගේ කියලා කියන්නේ පිරිමි කොටස්. ඒ කියන්නේ පරාග සහ පරාග දාන. ඒතර මෙන්න මේ සමහර ශාකවල තියෙනවා මේ ස්වපරාගණය වෙන්නේ නැහැ. ස්වපරාගණය වෙන්නේ නැති වෙන්න හේතුව මේ පරාග කලංක වලට යටින් පිහිටපුවාම මේ පරාග ගිහිලා කලංක වල වැටෙන්නේ. ඒ කියන්නේ ස්වපරාගණය වෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන් මේ කලංක අත ගාලා මේකේ අත ගන්න ඕනේ. එතකොට පරපරාගණය තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මීමැස්සෙක් ඇවිල්ලා මේකේ වහලා මේකේ වහන්න ඕනේ. ඒතර මෙන්න මේ වගේ ශාක හරියන්නේත් නැහැ මේක. එතකොට ඕනේ වෙලාවට ස්වපරාගණය කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඕනේ වෙලාවට පරපරාගණය කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ අපිත් පරාගණය කරන්න ඕනේ. ඒ ශාකයේ විසිනුත් පරාගණය කියන එක සිද්ධ වෙන්න ඕනේ. ඒතර අන්නේ විදිහට ස්වපරාගණයේ හැකියාවකුත් තියෙනවා මේ ගෙවතුමෑ වලට, පරපරාගණයේ හැකියාවකුත් තියෙනවා. හරිද? ඒතර අපිටත් පුළුවන් පින්සලකින් පරාගණය කරන්න. එහෙම නැත්නම් මේ මලටම පුළුවන් ස්වපරාගණයක් වෙන්න. ඒතර අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්කම ඒ ශාකයේ තිබුණා. ඔන්න ඔය ලක්ෂණ කීපයක් නිසා මෙයාට මේ ශාකය තෝරගන්න හිතුණා. හරිද? ඒක නිසා මේ ලක්ෂණ ටික අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒ ටික මම දීලා තියෙනවා ටියුට් එකේ. හරි. ටියුට් එකේ අපි ලියලා තියෙනවා නේ. මම ඒක දීලා නැහැ. හරි මේ තියෙන්නේ මෙන්න මේ ලක්ෂණ ටික නිසා තමයි මෙයා බලන්න ගෙවතුමෑ ශාකයේ තෝරා ගැනීමට හේතු. ඕක අහනවා විභාගයට සමහරවල්. හරි. පහසුවෙන් වගා කරන්න පුළුවන්. හරි ලේසි වගා කරන්න පැල කරන ඔක්කොම ශාක ටික හැදෙනවා. එතකොට අපි දැන් පරාගණය කරලා අමාරුවෙන් අර බීජයක් හදලා ඒ බීජ පැලවුන්නේ නැත්නම් ඒ අපේ පරීක්ෂණයම ඉවරයි නේද? ඒක නිසා පහසුවෙන් වගා කර හැකි වීම ඒක අනිවාර්යෙන් අර 100%ක්ම ශාක බිහිවීම කියන එකත් හරි වැදගත් වෙනවා ඔය පරීක්ෂණය. ඊට පස්සේ ඊටා කෙටි කාලයකින් ඵලදාව ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද අපිට ලක්ෂණ සංසන්දනය කරන්න ඕනේ නිසා ඊටාම කෙටි කාලයකින් ඵලදාව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ නොමුහුන් ශාක. මෙන්න මේක වැදගත් වෙනවා. නොමුහුන් ශාක ලබාගත හැකි වීම. ඒ කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ තෝරාගත් ලක්ෂණ නොවෙනස්ව පවතින ශාක. මම ඔක කියන්නම් කොහොමද නොමුහුන් ශාක මෙයා ගත්තේ කියන එක. ඊට පස්සේ මම ඊළඟට කියපේ අර පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල තිබීම. උදාහරණයක් විදිහට කහ පාට බීජ, කොළ පාට බීජ. ඊට පස්සේ උස ශාක, මිටි ශාක. ඔන්න විදිහට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් පරස්පර ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ ස්වභාවිකව ස්වපරාගණය සිදුවීම හා අවශ්‍ය වූ විට පරපරාගණයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර අර එකම පරම්පරාව ඇතුලේ ස්වපරාගණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ශාක දෙකක් අතර පරපරාගණය කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඊට පස්සේ ශාක මුහුන් කිරීමෙන් පරම්පරාව දිගටම ගෙන යා හැකි ජනිතෙන් ලබාගත හැකි වීම. ඔක තමයි මම කිව්වේ අර හැදෙන බීජ. ඒ වගේ අලුත් පැල හැදෙන්නේ නැත්නම් අපිට මේ පරීක්ෂණය කරගෙන යන්න බෑ. මොකද පරම්පරා 3-4ක් අපි ඉදිරියට මේ පරීක්ෂණය කරගෙන යන්න ඕනේ. ඒක නිසා
අනිවාර්යෙන් හැදෙන බීජ වලින් අලුත් ශාක බිහි වෙන්නත් ඕන. ඔන්න ඔය ලක්ෂණ ටික ගෙවතු මෑවල තිබුණා. හරිද? ඊට පස්සේ මම කියන්නම් මේ නොමුහුන් කියන ශාක නොමුහුන් කියන්නේ මොකද්ද? නොමුහුන් ශාක කොහොමද මෙන්ඩල් හොයාගත්තේ කියන්නේ. බලන්නකො. ඒතර ගෙවතුමා ශාකයේ නොමුහුන් ශාක. මම ඉස්සෙල්ලා ඔයාලට නිකන් උදාහරණයක් විදිහට කියන්නම්. නොමුහුන් උස කියන එක මෙයා ගත්තේ කොහොමද කියන්නේ. නොමුහුන් උස. නොමුහුන් උස කියන ශාකයේ කොහොමද මෙයා ගත්තේ. නොමුහුන් උස කියන ශාකයේ ගන්න මෙයා මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලා මෙයා බීජ ටිකක් පැල කරනවා. බීජ ටිකක් පැල කරනවා. ඊට පස්සේ පැල කරන් පස්සේ මෙයා දකිනවා උස ශාක තියෙනවා මිටි ශාක තියෙනවා. කොහොම උස ඒවා තියෙනවා මිටි ඒවා තියෙනවා. හරි ඔහොම තියෙනවා. ඊට පස්සේ වෙනත් පාත්තියක් මෙයා හදලා මේකේ උස ඒවා ටික අරගෙන මේකේ හිටවනවා. ඒ කියන්නේ මේක ඊට පස්සේ මේ පාත්තියේ තියෙන උස ඒවා විතරයි. උස ඒවා විතරයි. ඊට පස්සේ මිටි ඒවා ටික අරගෙන මෙතන හිටවනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ මිටි ඒවා විතරයි. එතකොට මේ තියෙන්නේ අර පළවෙනි පරම්පරාව. මේ තියෙන්නේ පළවෙනි පරම්පරාව දැන් උස ඒවා මිටි ඒවා කියලා දෙකට බෙදලා තියෙනවා. ඊට පස්සේ මේ පාත්තිය ඇතුලේ තියෙන මේ පැලව මේ පාත්තිය ඇතුලේ තියෙන මෑ ගස්වල ස්ව පරාගණය කරනවා. පරාගණය කරලා බීජ අරගෙන ආපහු සැරයක් පරම්පරාවක් හදනවා. ඒකෙත් බලපුවාම වැඩිපුර තියෙන උස ඒවා. වැඩිපුර උස ඒවා තියෙනවා. ඊට පස්සේ එකක් දෙකක් තියෙනවා මිටි ඒවා. එකක් දෙකක් මිටි ඒවා තියෙනවා. මොකද මේකේ වැඩිපුර තියෙන දැන් උස කියන ලක්ෂණ. මෙතනත් ගත්තාම වැඩිපුර තියෙන මිටි ඒවා. එකක් දෙකක් තියෙනවා උස ඒවා. ඒතර ආපහු සැරයක් මේ වැඩේම කරනවා. මේකේ තියෙන මිටි ඒවා ටික අයින් කරලා මේ ටික අරගෙන වෙන පාත්තියක හිටවනවා. ඊටවල ඉවරලා ඒක ආපහු සෝපරාගණය කරනවා. එතකොට තව දුරටත් මිටි කට්ටිය අඩු වෙනවා. ඊට පස්සේ එහෙම පරම්පරා 4-5ක් යනකොට 100%ක්ම උස ශාක විතරක් ඉතුරු වෙන අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්ථාව ආවන් පස්සේ තව පාරක් පරාගණය කරලා තව බීජ හදලා බලනවා 100%ක්ම උස ශාකද මෙතන තියෙන්නේ කියලා. ඒතර බලපුවාම උස ශාක නම් අපි කියනවා ඒකට නුමුහුන් කියලා. නුමුහුන් උස. ඒතර නුමුහුන් උස කියලා කියන්නේ මිටි කියන ලක්ෂණේ මුහු වෙච්චි නැති. ඒ කියන්නේ මිශ්‍ර වෙච්චි නැති උසය. කියන්නේ මේකෙන් ගත්ත මිටි ඒවා අයින් කරලා පැත්තකට ගත්තා උස ඒවා පැත්තකට ගත්තා. ඊට පස්සේ ඒවා සෝපරාගණය කරලා ආයෙ පරම්පරාවක් හැදුවා. ඒකෙත් මිටි ඒවා අයින් කරලා උස ඒවා විතරක් ගත්තා. ඊට පස්සේ ආපහු පරම්පරාවක් හදලා ඒකෙත් මිටි ඒවා අයින් කරලා උස ඒවා ගත්තා. ඔන්න ඔය විදිහට පරම්පරා ගානක් ගියපුවාම උස ඒවා පමණක් එන අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්ථාවට අපි කියනවා නුමුහුන් උස කියලා. දැන් ඔය වැඩේ අඹ ගහකට වගේ කරන්න බෑනේ නේද? අඹ ගහකට වගේ ඔය වැඩේ කරන්න බෑ. දැන් මෑ ගහ නම් මෑ ශාකේ නම් අවුරුද්දක් විතර ඇතුළත ඔය වැඩේ කරන්න පුළුවන්. පරම්පරා 6ක් විතර 5ක් විතර ගන්න පුළුවන්. එතකොට පරම්පරාවකට සාමාන්‍යයෙන් යන්නේ මාස 3ක් විතර. අන්න ඒක නිසා මේ මෑ ශාකේ අර පරම්පරාවක් ඉක්මනට හදා ගන්න පුළුවන් එකත් මේකෙදි වැදගත් වෙනවා. ඒතර මේ විදිහට මෙයා මේ පරීක්ෂණය කරලා ලබාගත්තු දත්ත බලපුවාම මෙයාට හරි පුදුම හිතුණා කොහොමද මේ වගේ දත්ත ආවේ කියන එක. බලමු අපි ඇයි මෙයා පුදුම වුණේ කියලා. හරි. මෙයා පුදුම වුණේ කියලා බලමු. ඊට ඉස්සෙල්ලම බලන්න ඕනේ මෙයා මේ කොහොමද පරීක්ෂණය කරේ කියලා. බලන්න ඔහු ගෙවතුමෑ ශාකයේ පරස්පර ලක්ෂණ යුගල් 7ක්. ඒ කියන්නේ මෙයා පරස්පර ලක්ෂණ යුගල් 7ක් පරීක්ෂා කරලා බලලා තියෙනවා. හරි. මේ යුගල් 7 ගැනම ඔයාලගේ පොතේ තියෙනවා. ඒවට අපි අර සටහන් එහෙම අඳින්නේ අර උස කියන එකට තමයි වැඩි හරියක් අඳින්නේ. ඒවට විභාගෙට එනවා ඊට සමානව අර මේ මොකද්ද බීජවල හැඩය, එතකොට බීජවල වර්ණය ඔන්නෝම ඒවත් ඔයාලට අඳින්න දෙනවා. හරිද? ඒක නිසා හොඳට මේක හුරු වෙන්න ඕනේ. එතකොට බලන්න ඔහු ගෙවතුමෑ ශාකයේ පරස්පර ලක්ෂණ යුගල 7ක් වරකට එක් ලක්ෂණ යුගලයක් බැගින් පරීක්ෂා කරා. අපි බලනවා මේකේ උස හා මිටි ලක්ෂණය. කියන්නේ උස කියන ලක්ෂණය සම්බන්ධයෙන් කොහොමද මෙන්ඩල් අනුගමනය කරපු ක්‍රියාමාර්ගය කියන එක ඉස්සෙල්ලම් බලමු. කොහොමද උස කියන එක මෙන්ඩල් බැලුවේ. උස කියන එක කොහොමද පරම්පරාවෙන් පරම්පරාවට ඒ ලක්ෂණය ගමන් කරන්නේ කොහොමද කියලා මෙයා බලපු විදිය අපි පොඩ්ඩක් බලමු. ඉස්සෙල්ලම බලන්න අපි උස කියන ලක්ෂණය කොහොමද බැලුවේ කියන්නේ. ඉස්සෙල්ලම කරලා තියෙන වැඩේ මොකද්ද? බලන්න නුමුහුන් උස ශාකයි නුමුහුන් මිටි ශාකයි බෝ කරගත්තා. මම අර කියපු විදිහට නුමුහුන් උස ශාකයි නුමුහුන් මිටි ශාකයි බෝ කරගත්තා.
ඊට පස්සේ ඒ පරම්පරාව ඒ කියන්නේ ඒ කට්ටියට එයා නමක් දෙම P කියලා. P කියන පරම්පරාව. ඒ කියන්නේ දෙමාපිය කියන වචනයෙන් තමයි ඇවිල්ලා තින්නේ. parent කියන වචනයෙන් තමයි ඇවිල්ලා තින්නේ. එතන නුමුහුන් උසසාග parent කියලා නම් කරා. හරි දෙමාපිය පරම්පරාව කියලා නම් කරා. ඊට පස්සේ උසසාග වල පරාගය කියන්නේ උසසාග වල හැදෙන මේ මල් වල පරාග මිටි ශාක වල කලංක මත තැම්පත් කරලා ඊට පස්සේ උසසාග වල මේ ඊට පස්සේ මිටි ශාක වල පරාග උසසාග වල කලංක මත තැම්පත් කරා. ඒ කියන්නේ මේ දෙන්නව පරපරාගණයට ලක් කරා. එතන උසසාකයි මිටි ශාකයි පරාගණයට ලක් කරා. ඊට පස්සේ ආපු F1 පරම්පරාව ගත්තා. ඒ කියන්නේ ඊළඟට එන පරම්පරාව. ඒකෙන් ගත්තු පරම්පරාව. ඒකෙන් එන බීජ හිටවලා F1 පරම්පරාව ගත්තා. හරි F1 පරම්පරාව ගත්තා. ඊට පස්සේ F1 පරම්පරාව අතර ස්වපරාගණයක් සිද්ධ කරා. ඊට පස්සේ F2 කියන පරම්පරාව මෙයා ලබා ගත්තා. හරි අන්න එහෙම තමයි මෙයා පරීක්ෂණය කරේ. මම පරීක්ෂණය පොඩ්ඩක් ඔයාලට මේකේ ඇඳලා පෙන්නනවා. බලන්නකො මෙයා ගත්තේ මේ නුමුහුන් උසසාකයි නුමුහුන් මිටි ශාකයි. හරි නුමුහුන් උසසාකයි නුමුහුන් මිටි ශාකයි. එතන මේ අවස්ථාවේදී අර මේ ජානක කතන්දරේවත් ඊට පස්සේ රූපාන්දර්ශ ප්‍රවේදර්ශ ඒ කතන්දර මොකුත් මෙතෙන්දී දාන්නේ නැහැ මං උසයි මිටි කියලා තමයි ගන්න. හරි. ඒතර උස කට්ටිය මෙතන මෙයාර පරම්පරා ගානක් උස කට්ටියම හදලා අන්තිමේට මෙතන තියෙන්නේ නුමුහුන් උස. මෙතන තියෙන්නේ මිටි කට්ටිය මෙතන නුමුහුන් මිටි. නුමුහුන් මිටි. ඒතර ඔන්නෝක තමයි පළවෙනි පරම්පරාව. ඒ කියන්නේ මෙයාලා parents ලා මෙයාලා දෙමාපිය පරම්පරාව. හරිද? ඊට පස්සේ මේ දෙගොල්ලෝ පරපරාගණයට ලක් කරා. ඊට පස්සේ උස කට්ටියගේ පරාග මිටි කට්ටියගේ කලංක මත තැම්පත් කරා. මිටි කට්ටියගේ පරාග උස කට්ටියගේ කලංක මත තැම්පත් කරා. ඒ කියන්නේ මේ දෙන්නව මුහුන් කරා. ඊට පස්සේ අලුත් පරම්පරාවක් මෙයා නිර්මාණය කරගත්ත. ඒ පරම්පරාවට F1 කියලා දැම්මා. එතකොට මේක දුහිතෘ පරම්පරාවක්. ඒ කියන්නේ දරුවෝ මෙයාලගේ දරුවෝ. මෙයාලා දෙමාපිය නම් මෙයාලා දරුවෝ. එතකොට පළවෙනි දරු පරම්පරාව. හරිද? ඒ පරම්පරාව මෙයා දැක්කා 100%ක්ම උස කට්ටිය විතරයි. 100%ක්. 100%ක් උස කට්ටිය. අනේ එතකොට දැන් මෙන්ඩල්ට හරි පුදුමයි. දැන් මොකද මිටි කට්ටියට උනේ කියලා. මිටි ලක්ෂණයට උනේ. දැන් මේකට හැබැයි අපිට නුමුහුන් කියලා දාන්න බෑ මේකට. නුමුහුන් උස කියලා දාන්න බෑ. මොකද උසයි මිටි මිශ්‍ර කරලා ඒ දෙක මුහු කරලා තමයි මේක හදලා තියෙන්නේ. මේ උස කියන එක හදලා තියෙන්නේ. ඒතර මේක නුමුහුන් නෙවෙයි. හැබැයි උසයි. හරි 100%ක් උස කට්ටිය තමයි හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා කරේ මෙන්න මේ F1 කියන පරම්පරාව. දැන් පාත්‍යයක් තියෙනවානේ මෙහෙම පාත්‍ය තියෙනවා උස කට්ටිය විතරයි ඉන්නේ. මේ F1 පරම්පරාව. හරිද F1. ඊට පස්සේ මේ උස ශාක විතරයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මෙයා කරේ මොකද්ද? මේ ශාක ඇතුළෙම ස්වපරාගණය කරා. මේ ශාක ඇතුළෙම ස්වපරාගණය කරා. වෙන කොහෙන්වත් පරාග ගන්න නැතුව මේ ශාකම ස්වපරාගණයට ලක් කරා. වෙන කොහෙන්වත් ගන්න. මේවා ආවරණය කරලා තියෙන්නේ වෙන කොහෙන්වත් පරාගෙන්න විදියක් නැහැ. හරිද? ඒ කියන්නේ මේ F1 පරම්පරාවම F1 පරම්පරාව එක්ක පරාගණය කරා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි සිද්ධ වෙලා තියෙන්නේ. F1 පරම්පරාව සමග පරාගණය කරා. ඒතර බලන්න මේකේ උස කට්ටිය විතරයි ඉන්නේ. ඒ කියන්නේ උස කට්ටියත් එක්කම පරාගණයට ලක් කරා. ඒ කියන්නේ මේ දෙන්නව සංසේචනය කරලා අලුත් ජීවීන් ටිකක් බිහි කරගත්තා. ඊට පස්සේ ආපු පරීක්ෂණ දැන් මෙතන මිටි කට්ටියට මොකද උනේ කියලා මෙන්ඩල් පුදුම වුණා. හරි ඊළඟට ආපු ප්‍රතිඵලය දැකලා මෙයා ඊටත් වැඩිය පුදුම වුණා. ඒක තමයි මෙන්න මේක. එතකොට මේකේ උස සහ මිටි කියන ලක්ෂණ දෙකටම අදාළ ජීවීන් මෙතන ඉන්න ගත්තා. මේකට අපි කිව්වා F2 පරම්පරාව කියලා. ඒ කියන්නේ අර උස පරාගණය කරලා හදපු අලුත් පරම්පරාවේ ඒක අර බීජ පැල කරන් පස්සේ උසයි මිටි කියන දෙගොල්ලොම හැදෙන්න ගත්තා. ඊට පස්සේ බලපුවාම අනුපාතය බලපුවාම උස කට්ටිය 3ට මිටි කට්ටිය 1යි. ඔන්න ඔහම තමයි අනුපාතය ආවේ 3ට 1. ඒතර මෙන්න මේ විදිහට තමයි මෙන්ඩල් දැක්කේ මෙන්න මෙච්චරයි. මෙච්චරයි මෙන්ඩල් දැක්කේ. ඊට පස්සේ මෙයා මුල ඉඳන් කිව්වොත් මෙයා කරපු වැඩේ නුමුහුන් උස ශාක ගත්තා නුමුහුන් මිටි ශාක ගත්තා. ඊට පස්සේ මේ දෙගොල්ලෝ පරාගණය කරලා දෙමාපිය දුහිතෘ පරම්පරාවක් ගත්තා. ඒකට නම් කරා F1 කියලා. එයාලා 100%ක් උසයි. ඊට පස්සේ මේ F1 පරම්පරාව එක්කම
ස්වපරාගණය කරා. ස්වපරාගණය මගින් උස සහ මිටි කියන ලක්ෂණ දෙකම ඇවිල්ලා තියෙනවා. උස කට්ටිය 3 දෙනෙකුට මිටි කට්ටිය එක්කෙනෙක් ඉන්නේ. අන්න ඒ විදිහට අනුපාතයට ආවා. දැන් මේකට හරි පුදුමයිනේ මේක. දැන් මෙතන මේ පරම්පරාවේ තිබුණා. උස සහ මිටි කියන ලක්ෂණ දෙකම තිබුණා. ඊට පස්සේ ඊළඟ පරම්පරාවට F1 පරම්පරාවට ආපම උස විතරයි මිටි නැහැ. නේ? ඊට පස්සේ F1 පරම්පරාව එක්කම පරාගණය කරපුවාම අන්තිමේට උස 3කට අන්න මිටි කියලා එකක් ඇවිල්ලා තියෙනවා කොහෙවත් නැති එකක්. කොහෙවත් නැති ගන්න නෙවෙයි මේකේ තිබිච්ච නැති එකක්. කියන්නේ මේ ලක්ෂණය ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. මේ ලක්ෂණය මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. එතන ඕක ආවේ කොහොමද කියලා මෙයා ඉදිරිපත් කරා වාදයක්. මෙයා ඉදිරිපත් කරා මේක කොහොමද මතයක් ඉදිරිපත් කරා මේක කොහොමද මේ මිටි කියන ලක්ෂණය මෙතෙන්ට ආවේ කියලා. දැන් ඒක තමයි අපි බලන්න යන්නේ. හරි. එතන මෙයා කරපු වැඩේ ඔන්න ඕක. මෙයා කරේ ඔන්න ඕක. ඊට පස්සේ මෙන්ඩල් කියන එක්කෙනා මේක පැහැදිලි කරේ මෙන්න මෙහෙමයි. මෙයා කිව්වා මෙන්න මේ උස කියන එක තීරණය කරන්න හරි මිටි කියන එක තීරණය කරන්න හරි සාධක යුගලක් බලපානවා කියලා කිව්වා. සාධක යුගලක් බලපානවා කියලා කිව්වා. එතන මෙයා මේකේ නම් කරා උස කියන එක ඒ ලක්ෂණය කැපිටල් T කියලා නම් කරා. ඊට පස්සේ මිටි කියන ලක්ෂණය සිම්පල් T කියලා නම් කරා. එතකොට දැන් සාධක දෙකක් බලපානවා හැම වෙලාවෙම ලක්ෂණයක් තීරණය කරා. එතකොට නුමුහුන් උස කියන කට්ටිය මෙයා නම් කරා කැපිටල් T සහ කැපිටල් T කියන. ඒ කියන්නේ මෙයාගේ මිටි කියන ලක්ෂණේ නැහැ. ගෑවිලාවත් නැහැ. හරිද? එතකොට මෙයා නුමුහුන් උස. ඒක නිසා මෙයා කැපිටල් T අකුරු දෙකකින් නම් කරා. ඊට පස්සේ මිටි කියන කෙනාගේ උස කියන ලක්ෂණේ ගෑවිලාවත් නැහැ. ඒක නිසා මෙයාගේ නම් කරා සිම්පල් T කියන. හරි. ඊට පස්සේ F1 කියන පරම්පරාව හැදෙන්නේ මේ දෙන්නගෙන්. මේ දෙන්නගෙන් තමයි හැදෙන්නේ. එතකොට මෙයාගෙන් එක සාධකයයි මේවට මෙයා කියේ සාධක කියලා. සාධක දෙකක් කියලා තමයි කිව්වේ. මේවට ඇත්තටම දැන් කියන්නේ ඥාන කියලා. ඒ වුණාට ඒ දවස්වල ඥාන කියන සංකල්පය ඇවිල්ලා තිබුණ නැති නිසා මෙයා මේවට කිව්වේ සාධක කියලා. ඒතකොට ඒ වගේම පේනවා මෙයා මේ කොච්චර දක්ෂ මිනිස්සෙක්ද කියලා නේ. ඒ කියන්නේ ඒ දේවල් ගැන සංකල්පය මෙයා දැනගෙන ඉඳලා තියෙනවා. ඥාන කියන සංකල්පය. එතකොට මෙන්න මෙයා මේ සාධක දෙකක් බලපානවා එක ලක්ෂණයකට. එක ලක්ෂණයක් තීරණය කරන සාධක දෙකක් බලපානවා. එතකොට මේ සාධක දෙක කැපිටල් ලකුරකින් එකකුයි සිම්පල් ලකුරකින් එකකුයි මෙයා නම් කරා. එතකොට බලන්න මේක කැපිටල් ලකුරෙන් ලකුණු කරන්න හේතුව උස කියන එක මෙතන 100%ක් ආවේ උස නිසා තමයි කැපිටල් ලකුරෙන් ලකුණු කරේ. ඒක අපි පස්සේ කතා කරමු. එතකොට බලන්න මේ මෙතනින් එක සාධකයේ ගානේ ඇවිල්ලා මෙයාගෙනුත් එක සාධකයේ ගානේ ඇවිල්ලා අලුත් ජීවියෙක් නිර්මාණය වෙනවා කියලා මෙයා කිව්වා. එතන හැදෙන ජීවියා කැපිටල් T සිම්පල් T. අනේ එතකොට දැන් උසයි මිටි දෙකම ලක්ෂණ තියෙන්නේ පැමියාට භාගයක් උස භාගයක් මිටි. ඒ කියන්නේ මැද ප්‍රමාණය වගේ තියෙන්න ඕනේ හරිනම් මෙහෙම. කැපිටල් T සිම්පල් T තියෙනකොට. ඒ වුණාට මෙයත් උසයි. 100%ක් උසයි. ඒකට හේතුව මෙන්න මේ උස කියන ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණය ප්‍රමුඛ වෙන්න නිසා තමයි 100%ක් උස වෙන්න හේතුව. ඊට පස්සේ දැන් F1 පරම්පරාව කොහොම ඉන්නේ? ඊට පස්සේ F2 පරම්පරාව හැදෙනකොට මෙතන එනවා කැපිටල් T සිම්පල් T ඊට පස්සේ කැපිටල් T සිම්පල් T. ඒකට හේතුව මෙතන තියෙන දැන් F1 පරම්පරාවම ස්වපරාගණය කරන එකක් තමයි මෙතන තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මේ සාධක මෙතන දෙකක් තියෙනවානේ. උස කියන එකට මෙතන අර කලින් එක සාධකයක් තිබුණාට දැන් සාධක දෙකක් තියෙනවා. වර්ග දෙකක් තියෙනවා. එතන මේ සාධක දෙකම අපි වෙන් කරලා ගන්නවා. ඊට පස්සේ මෙතන සාධක දෙකක් තියෙනවා. ඒ සාධක දෙකම අපි වෙන් කරලා ගන්නවා. වෙන් කරලා අරගෙන F2 කියන පරම්පරාව මෙතන F2 කියන පරම්පරාව හැදෙද්දි මේ සාධක මෙන්න මෙහෙම එකතු වෙනවා කියලා එයා කිව්වා. ඔන්නෝම එකතු වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මෙයාට මෙයා එකතු වෙනවා. ඊට පස්සේ මෙයාට මෙයා එකතු වෙනවා. ඒතර බලන්න හැදෙන කට්ටිය කැපිටල් T හැදෙනවා. ඊට පස්සේ කැපිටල් T සිම්පල් T එක්කෙනෙකුත් හැදෙනවා. ඊට පස්සේ කැපිටල් T සිම්පල් T ඊට පස්සේ කැපිටල් T එක්කෙනෙක් හැදෙනවා. අපි මුලින් දාන්නේ කැපිටල් ලකුණු. ඊට පස්සේ සිම්පල් T එක්කෙනෙක් හැදෙනවා. හරි. දැන් බලන්න හැදිලා තියෙන කට්ටිය එක්කෙනෙක් කැපිටල් T අකුරු දෙකක්. ඒතකොට අනිවාර්යෙන්ම මෙයා උස වෙන්න ඕනේ. නේ? ඒතර මෙතන තියෙනවා කැපිටල් T අකුරයි සිම්පල් T අකුරයි. එහෙනම් අනිවාර්යෙන් මෙයා උස වෙන්න ඕනේ. මොකද උස කියන ලක්ෂණය මෙතෙන්දී අර ප්‍රබල වෙලා එනවා. ඊට පස්සේ මෙතන කැපිටල් T සිම්පල් T තියෙනවා. එතකොට මෙතනත් උස කියන ලක්ෂණය තියෙනවා. එතකොට උස කියන එක ප්‍රබල වෙලා එනවා. ඒ වුණාට මෙතන කිසිම ලක්ෂණයක් ගෑවිලා නැහැ. උස කියන ලක්ෂණේ ගෑවිලාවත්. ඒක නිසා මෙයා මිටි ශාකයක් වෙනවා. එතකොට මෙයා මෙතන 1 දැම්මොත්
උස කියන කට්ටිය 3 දෙනෙක් ඉන්නවා. මිටි කියන කට්ටිය එක්කෙනෙක් ඉන්නවා. දැන් අපි ඕක මම මේ අර මේක ආපු විදිහ ඔයාලා මේ මෙන්ඩල් හිතපු විදිහ ගැන තමයි මේ කිව්වේ. මම වලට ආපහු ඔයාලට මේක කියලා දෙනවා. මේ ක්‍රියාවලිය ආපහු කියලා දෙනවා. හරිද? ඒතර මෙන්ඩල් ගොඩනගපු දේ තමයි මම ඔයාලට මේ පෙන්වන්නේ. ඒතර මෙන්ඩල් කිව්වා මොකද්ද? එක ලක්ෂණයක් තීරණය කරන සාධක යුගලයක් බලපානවා කිව්වා. සාධක යුගලයක් බලපානවා කිව්වා. ඒ සාධක යුගලේ සමාන වුණොත් ඒ ලක්ෂණය ඉදිරි පරම්පරාවට ගමන් කරනවා මේ විදිහට. මේ සාධක දෙක සමාන නම් එක සාධකයක් ඉදිරි පරම්පරාවලට ගමන් කරනවා. ඊට පස්සේ ඒ සාධක දෙකෙනුත් අර ප්‍රමුඛ වෙන, ඒ කියන්නේ ප්‍රධාන වෙන එක සාධකයක් තියෙනවා. ඒ සාධකයේ ලක්ෂණය තමයි පෙන්වන්නේ. ඒතර ඒක යටපත් වෙන අවස්ථාවකුත් තියෙනවා. මේ තියෙන මිටි කියන ලක්ෂණය යටපත් වෙනවා. ඒතර මිටි කියන ලක්ෂණය යටපත් වෙලා නිසා ඊළඟ පරම්පරාව F1 පරම්පරාවේ 100%ක්ම උස වුණා. ඊට පස්සේ හැබැයි F2 පරම්පරාවේදී මේ සාධක යුගලය අර වෙන් වෙලා ගිහිල්ලා අලුත් ජීවීන් හැදෙද්දී ඒ සාධක විවිධ විදිහට එකතු වෙනකොට මේ මෙහෙම එක්කෙනෙක් හැදෙනවා. අර සිම්පල් T අකුරු දෙකක්. මේ කියන්නේ මිටි කියන ලක්ෂණේ පමණක් තියෙන එක්කෙනෙක් හැදෙනවා. ඒක නිසා 3ට 1 අනුපාතයට මෙන්න මෙහෙම මේ F2 පරම්පරාවේ ජීවීන් හැදෙනවා උස සහ මිටි. හරි. ඒතර බලන්න මෙයා කරපු විදිහ අපි අර පොතේ තියෙන විදිහ පොඩ්ඩක් බලමු. හරි. මෙතන අපි කතා කරා මේ නුමුහුන් උස ශාක සහ නුමුහුන් මිටි ශාක බෝ කරගන්න එක තමයි පළවෙනි වැඩේ. ඊට පස්සේ ඒක දෙමාපියෝ ලෙස නම් කරා. P අකුරෙන් තමයි නම් කරා. ඊට පස්සේ උස ශාකවල පරාග මිටි ශාකවල කලංක මත සහ මිටි ශාකවල පරාග උස ශාකවල කලංක මත තැන්පත් කරා. හරි. ඊට පස්සේ උස ශාකවල ඊට පස්සේ මෙසේ පරපරාගණයෙන් ලබාගත් කරල් වල බීජ සිටුවීමෙන් ශාක ලබා ගැනීමෙන් ඊට පස්සේ F1 කියන පරම්පරාව බිහි කරා. එතන මේ විදිහට පරාගණයෙන් ලබාගත් බීජ හිටවලා F1 කියන පරම්පරාව ලබා ගන්නවා. ඊට පස්සේ F1 පරම්පරාවේ ශාක අතර ස්වපරාගණය කරා. මම ඔයාලට කිව්වේ F1 කියන පරම්පරාවේ ශාක අතර ස්වපරාගණයක් සිද්ධ කරා. ඊට පස්සේ හැදිච්ච බීජ වලින් F2 පරම්පරාව හැදුවා. ඒකේ උස සහ මිටි අනුපාතය 3ට 1 කියලා මෙයා දැක්කා. 3ට 1 අනුපාතයට උස සහ මිටි තියෙනවා. ඊළඟට F1 පරම්පරාවේ ශාක. මේක බලා ගන්න. F1 පරම්පරාවේ ශාක සියල්ල උස ඒවා වීමෙන් මිටි ලක්ෂණයට මොකක් වුණාද? ඔන්න මෙන්න මේවා තමයි යාට ආපු ප්‍රශ්න. හරිද? ඊට පස්සේ මෙන්ඩල්ගේ මතය අනුව උස කියන ලක්ෂණය ප්‍රමුඛ වුණා, මිටි කියන ලක්ෂණය නිලීන වුණා. ඒතර උස කියන ලක්ෂණය ප්‍රමුඛ වෙච්ච නිසා, උස කියන්නේ ප්‍රමුඛ ලක්ෂණයක් නිසා ඒක උස කියන ලක්ෂණය තමයි බාහිරට පෙන්වන්න ගත්තේ. ඊට පස්සේ F1 පරම්පරාවේ නිලීන වෙලා තිබුණු මිටි කියන ලක්ෂණය F2 පරම්පරාවට ආවේ කොහොමද? ඔන්න ඕක මෙන්ඩල්ට ආපු ඊළඟ ප්‍රශ්න. ඊට පස්සේ ඒක පැහැදිලි කරේ මෙයා සෑම ලක්ෂණයක් තීරණය කරන්නම අර ප්‍රතිවිරුද්ධ ලක්ෂණ අර මේ සාධක යුගලක් බලපානවා. මම කිව්වා capital T simple T. එතකොට ඒ විදිහට බලපුවාම අන්තිමේදී අර simple T අකුරු දෙකක් එන අවස්ථාවක් එනවා. අන්න එයාව තමයි අර මිටි ශාක එක විදිහට මෙයා දැක්කේ. එතන මේක ඒකාංගී මුහුමක් කියලා තමයි මෙන්න මේකට කියන්නේ. ඒකාංගී මුහුමක් කියලා කියන්නේ අර එක ලක්ෂණයනේ බලන්නේ මෙතන. මෙතන බලන්නේ තනි ලක්ෂණය. උස කියන ලක්ෂණේ ප්‍රවේණීගත වෙන ආකාරය තමයි බලන්නේ. ඒක නිසා මේක එක අංගයක් බලන නිසා ඒකාංගී මුහුමක් කියලා හඳුන්වනවා. ඒතර මේ විදිහට ඒකාංගී මුහුමක් තමයි අපිට තියෙන්නේ. අපිට ඔය ද්විආංගී හැම මුහුම් අපිට නැහැ. උසස් වලට තමයි තියෙන්නේ. ඒතර මේවා ඒකාංගී මුහුමක් කියන එක දැනගත්තාම හොඳටම ඇති. හරි. ඊට පස්සේ මේක ඒකාංගී මුහුමක ලක්ෂණ ප්‍රවේගීනිගත වන ආකාරය බැලුවොත් එහෙම මේ මෙන්ඩල් මෙන්න මෙහෙම වගුවක් හැදුවා. ඒක බලන්න මේකේ මෙන්ඩල්ගේම වගුව මේ තියෙන්නේ. F1 පරම්පරාවට මොකද උනේ, F2 පරම්පරාවට මොකද උනේ කියලා බලන්න එක තමයි මෙයා කරේ. බලන්න පළවෙනි එක පුෂ්පයේ වර්ණය. ඊට පස්සේ මුහුම තමයි දම් පාට පුෂ්පයි සුදු පාට පුෂ්පයි. නුමුහුන් දම් සහ නුමුහුන් සුදු. ඊට පස්සේ F1 පරම්පරාව ආවා දම් පාට පමණයි. 100%ක් දම් පාට. ඊට පස්සේ F1 පරම්පරාව ස්වපරාගණය කිරීම මගින් මෙන්න මේ වගේ කට්ටියක් ආවා දම් සහ සුදු කියන දෙගොල්ලම ආවා. එතකොට දම් පාට 705ක් ආවා, සුදු පාට 224ක් ආවා. ඒ කියන්නේ 3ට 1 අනුපාත. ඒක නිසා මෙයා දම් පාටට අර
ප්‍රමුඛ ලක්ෂණය කියලා කිව්වේ මෙතන වැඩි හරියක් තියෙන්නේ දම් පාට නිසා. ඒතර ආසන්න වශයෙන් අනුපාතය 3ට 1යි. ඒතර මේ හැම එකෙම බලන්න 3ට 1 අනුපාතය තියෙනවා. මේකේ මේ අන්තිමේට තියෙන්නේ අපි මම දැන් ඔයාලට පෙන්නපු එක. උස සහ මිටි. උස සහ මිටි කියන ලක්ෂණය තමයි මේ අන්තිමේට තියෙන්නේ. ඒතර උස සහ මිටි කියවුවාම දෙවෙනි පරම්පරාවේ F1 පරම්පරාවේ 100%ක් උසයි. ඒතර 100%ක් උස නිසා මේ උස කියන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය කියලා මෙයා හඳුන්වනවා. ඊට පස්සේ F2 පරම්පරාවේ F1 පරම්පරාව ස්වපරාගණයෙන් හැදුණු පරම්පරාවේ උස 3ට මිටි එකක් විදිහට අර නව ජනිතයෙන් නිර්මාණය වුණා. මේ විදිහට අපිට පුළුවන් අර මෙන්ඩල්ගේ පරීක්ෂණ ටික බලන්න. ඊළඟට දර මෙන්න මේවට එයා කිව්වේ සාධක කියලා. මේ අර සාධක කියලා තමයි කිව්වේ. මොකද අර ඥාන කියන එක මෙයාලා දැනගෙන හිටපු නැති නිසා. හරි. ඊළඟට අපි බලමු මේ මෙන්න මේක. හරි. එතකොට මෙන්ඩල්සිය පරීක්ෂණවලදී ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලකින් එක් ලක්ෂණයේ බැගින් පමණක් ප්‍රවේණීගත වන ආකාරය සලකා බලන ලද නිසා ඒ ඒකාංගී මුහුමක් ලෙස හැඳින්වෙනවා. අපි මේක කතා කරලා අපි යමු මේ ප්‍රශ්නයකට යමු. මේකෙන් කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. ඕන තරම් තියෙනවා විභාගෙට මේ කරපු ටිකෙන් කරන්න පුළුවන් ප්‍රශ්න ඕන තරම් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේක කොහොමද ප්‍රවේණීගත වෙන ආකාරය කියලා අර සටහන ඇඳලා ඒකේ තියෙන විදිහට ප්‍රශ්නයක් දෙයක් කරලා බලමු. එතකොට මේකේ උස කියන ලක්ෂණේ ප්‍රවේණීගත වන ආකාරය තමයි අපි ඇඳලා බලන්න යන්නේ. උස කියන ලක්ෂණේ කොහොමද ප්‍රවේණීගත වෙන ආකාරය කියලා තමයි ඇඳලා බලන්න යන්නේ. මේ ඔයාලට කියපු එකම තමයි ආපහු පොඩ්ඩක් මම ඇඳලා පෙන්නන්නේ. ඉස්සෙල්ලාම අපි ගන්න ඕනේ මේ දෙමාපිය පරම්පරාව කියන. දෙමාපිය පරම්පරාව කියන එක ඉස්සෙල්ලාම ගන්න. ඒතර මෙන්ඩල් ගත්තේ දෙමාපිය පරම්පරාවට P අකුර. parent කියන වචනෙන් තමයි එන්නේ P අකුර. ඒතර දෙමාපිය පරම්පරාවට මෙයා ගත්තේ මම තව ටිකක් උඩින් අදින්න. ඒතකොට ලේසි මේ. දෙමාපිය පරම්පරාව. ඒතර දෙමාපිය පරම්පරාවේ උස කට්ටිය විතරයි ඉන්නේ. එතකොට මේකේ ඔයාලගේ පොතේ දක්වලා තියෙනවද මෙන්න මෙහෙම පොඩ්ඩක් ඉන්න බලන්න. බලන්න මේ දෙමාපිය පරම්පරාව. දෙමාපිය පරම්පරාවේදී නුමුහුම් උස සාධක දෙකක් බලපානවා කියලා අපි කිව්වා. නුමුහුම් උස සාධක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ නුමුහුම් මිටි ශාක. නුමුහුම් මිටි ශාක. නුමුහුම් මිටි ශාක මේ තියෙන්නේ. එතකොට මෙයා මේ පරම්පරා ගානක් හදලා ගත්ත ශාක තමයි මේ තියෙන්නේ. එතකොට උස ශාක පමණයි මෙතන තියෙන්නේ. මිටි ශාක පමණයි අතන තියෙන්නේ. එතකොට මේ පරම්පරා දෙක පරපරාගණය කරා. එතකොට මේ දෙමාපිය පරම්පරාව මේ පරපරාගණයට ලක් කරනවා. එතකොට අපි මේකෙන් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේක අපි ජන්මාණු හැදෙන විදිහ ඉස්සෙල්ලාම බලන්න ඕනේ. ජන්මාණු කියලා කියන්නේ මෙයාලගෙන් නම් මේක තාත්තා කියලා ගත්තොත් මේක මේ පියා කියලා ගත්තොත් මේක ශාකනේ. මෙතෙන්ට එන්නේ පරාග. මෙතෙන් මේක මව කියලා ගත්තොත් මෙතෙන්ට එන්නේ ඩිම්බ. ඒතර ඒවා තමයි ජන්මාණු කියලා කියන්නේ. ඒතර ජන්මාණු වලට මෙතනින් එන්න ඕනේ එක සාධකයයි. මෙහෙම තමයි එක සාධකයයි එන්නේ. ඊට පස්සේ මෙතෙන්ට එන්නේ එක සාධකයයි. ඔන්න ඔහම එනවා. ඒතර මේ තියෙන ජන්මාණු. අපිට ඕන නම් මේක රවුම් කරන්නත් පුළුවන්. රවුම් කරන්න පුළුවන්. මොකද සෛලනේ මේ තියෙන්නේ. ඩිම්බ සහ පරාග තියෙන්නේ. එතකොට මේවා රවුම් කරලා පෙන්නන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මේ ජන්මාණු දෙක එකතු වෙලා මෙහෙම ජන්මාණු දෙක එකතු වෙලා F1 පරම්පරාව හදනවා. මොකද මේ දෙන්නගේ පරපරාගණයෙන් තමයි F1 පරම්පරාව හැදෙන්නේ. ඒත් F1 පරම්පරාවේ ඉන්න කට්ටිය මෙන්න මෙහෙම capital T අකුරක් සහ simple T අකුරක් අපිට දාන්න පුළුවන්. මොකද මේ දෙක එකතු වෙලා තමයි F1 පරම්පරාව හැදෙන්නේ. ඒතර මෙතන ගත්තොත් එහෙම 100%ක්ම capital T simple T තමයි. එතන මෙයාලා 100%ක්ම මෙන්න මේ ප්‍රමුඛ ලක්ෂණය පෙන්නන මෙන්න මේ උස කියන ලක්ෂණය පෙන්නන කට්ටිය. ඊළඟට F1 පරම්පරාව පරපරාගණයට ලක් කරනවා. F1 වැඩි කිරීම F1.
තර බලපුහම මෙන්න මේ දෙන්නෙක්. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නෙක් තමයි ස්ව පරාගණයට ලක් කරලා තියෙන්නේ. හරි T capital simple T ඊට පස්සේ capital T simple T. හරි මෙන්න මෙහෙම එක්කෙනෙක් තමයි පරපරාගණයට ලක් කරලා තියෙන්නේ. ස්ව පරාගණයට ලක් කරලා තියෙන්නේ. හරි මෙයාලගේ ජන්මාණු ගත්තොත් එහෙම අපි ජන්මාණු දැන් වර්ග දෙකක් තියෙනවා. මෙතන තිබුණේ මෙයාගෙන් ආව එක වර්ගයයි මෙයාගෙන් ආව එක වර්ගයයි. ඒතර මෙයාලගේ වුණාට වර්ග දෙක තියෙනවා. මෙයාගේ තියෙනවා කැපිටල් T කියන ජන්මාණුවත් සිම්පල් T කියන ජන්මාණුවත් තියෙනවා. ඊට පස්සේ මෙයාගේ ගත්තාම එයාගෙත් තියෙනවා කැපිටල් T කියන ජන්මාණුවක් තියෙනවා සිම්පල් T කියන ජන්මාණුවක් තියෙනවා. හරි. ඒතර මේ තියෙන්නේ මෙයාගෙන් හැදෙන ඩිම්බ සහ පරාග. මේ තියෙන්නේ මෙයාගෙන් හැදෙන ඩිම්බ සහ පරාග. ඒතර මේ විදිහට හැදුනන් පස්සේ මේ දෙක පරාගණය කරපුවාම මෙන්න මේ විදිහේ පරම්පරාවක් නිර්මාණය වෙනවා. ඔහොම එක්කෙනෙක් හැදෙනවා. මෙයා කැපිටල් T කැපිටල් T. ඊට පස්සේ මෙයාට යන්න පුළුවන් ඕනනම් මෙයාත් එක්ක. මෙයා කැපිටල් T සිම්පල් T. ඊට පස්සේ මෙයාට යන්න පුළුවන් මෙයාත් එක්ක. මෙයා කැපිටල් T සිම්පල් T. ඊට පස්සේ මෙයාට ඕනනම් මෙන්න මෙයාත් එක්කත් යන්න පුළුවන්. සිම්පල් T සිම්පල් T. ඒක සම්භාවිතාවය අනුව මේ හැම විදියකම ජීවියෙක් නිර්මාණය වෙනවා. නිර්මාණය වුණාම බලන්න මෙන්න මෙයා එකක් ඉන්නවා මෙයා එකක් ඉන්නවා මෙයා එකක් ඉන්නවා මෙයා එකක් ඉන්නවා කියලා ගත්තොත් මේ තුන් දෙනාම උසයි. ඒකට හේතුව මෙයාලගේ ප්‍රමුඛ ලක්ෂණය කියන එක තියෙනවා. ප්‍රමුඛ ලක්ෂණයට අදාළ සාධකයේ තියෙනවා. ප්‍රමුඛ ලක්ෂණයට අදාළ සාධකයේ තියෙන නිසා මේ ඔක්කොමලා උස. කියන උස කියන කට්ටිය තුනට මිටි කියන කට්ටිය එක්කෙනෙක් ඉන්නවා. මෙයා මිටි. ඔන්න ඔය විදිහට අපිට මෙයාගේ ඊට පස්සේ මෙයා ඇන්දේ ඔන්න ඔය සටහන තමයි. ඔය සටහන තමයි මේ මෙන්ඩල් කියන විද්‍යාඥයා නිර්මාණය කරේ. ඒතර මේ විදිහට මෙයා කිව්වා මේ සෑම ලක්ෂණයක් තීරණය කරන්නම සාධක යුගලක් බලපානවා. ඊට පස්සේ ජන්මාණු හදනකොට ඒ සාධක වෙන් වෙලා යනවා. මෙතන වෙන් වෙලා ගියාට මේක එකම විදිහේ සාධක දෙකක් තියෙන්නේ. ඒක නිසා අපි එකක් දාපුවාම ඇති මෙතෙන්ට. මෙතෙන්ට එකක් දාපුවාම ඇති. හරිද? මොකද මේ දෙකක් දැම්ම කියලා වෙනසක් වෙන්නේ නැහැ. මේ ප්‍රතිඵලයට වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඒතර ජන්මාණු වෙන් වෙලා යනවා. වෙන් වෙලා ගිහිල්ලා අලුත් ජීවීන් බිහි වෙද්දී ඒ ජන්මාණු එකිනෙක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා අලුත් ජීවියෙක් හැදෙනවා. හැදුනන් පස්සේ අපි ඒ ජීවියා ආපහු සැරයක් පරපරාගණයට ස්වපරාගණයට ලක් කරන් පස්සේ මේ මෙතනත් මේ කට්ටිය බලන්න මේ ජන්මාණු හැදෙද්දී මේ සාධක වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා. ජන්මාණු හැදෙද්දී මේ සාධක වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා. මේ සාධකයේ එක ජන්මාණුවකටයි මේ සාධකයේ තව ජන්මාණුවකටයි ගිහිල්ලා තියෙනවා. මේ සාධකයේ එක ජන්මාණුවකටයි මේ සාධකයේ තව ජන්මාණුවකටයි ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ආපහු නව ජීවියෙක් නිර්මාණය වෙනකොට ඒ ජන්මාණු එකතු වෙලා මෙයාගේ ජන්මාණුයි මෙයාගේ ජන්මාණු එකතු වෙලා අලුත් ජීවියෙක් හැදෙනවා. ඒතර අලුත් ජීවියාගේ ඒ අර සාධක වලට අදාළ කරන ලක්ෂණේ පිටතට පෙන්වනවා. ඒතර මේ සාධක බලන්න ප්‍රමුඛ සාධකයේ තිබුණොත් අනිවාර්යෙන් ඒ ලක්ෂණේ පිටතට පෙන්වනවා. ප්‍රමුඛ සාධකයේ කැපිටල් T ඒ ලක්ෂණේ තිබුණොත් ඒ සාධකයේ තිබුණොත් උස කියන ලක්ෂණේ අනිවාර්යෙන් පිටතට ප්‍රකාශ වෙනවා. මිටි කියන සාධකේ බලන්න සිම්පල් T කියන එක අර කැපිටල් T කියන එක නිලීන වුණාන් පස්සේ ඒක අර ප්‍රමුඛ නොවුණාන් පස්සේ මෙන්න මෙතන මිටි කියන ජීවියෙක් බිහි වෙනවා. සිම්පල් T අකුරු දෙකක් තිබුණොත් මිටි කියන ජීවියෙක් බිහි වෙනවා. ඒතර මේ තියෙන්නේ F2 කියන පරම්පරාව. හරි. ඒතර ඔන්න ඔතනින් එහාට ඔයාලට මුකුත් නැහැ. පරාගණේ කියන්නේ මේ ප්‍රවේණියේ ඔතනින් එහාට සටහන් අඳින්න මුකුත් නැහැ. ඔච්චර තමයි තියෙන්නේ. ඒතර බලන්න ඊළඟට තියෙන ඔයාලට මේ පනට් චතුරස්‍රය කියලා එකක් ওই විදිහටම අඳින්න ඒකත් සමහර වෙලාවට විභාගෙට අහනවා. හරි. මේ තියෙන්නේ මම දැන් කියපු එකම තමයි රවුම් එහෙම දාලා නැහැ. ඒ වුණාට මේකේ බලන්න P පරම්පරාව දෙමාපිය පරම්පරාව ඉන්නවා මෙතන උඩින්ම. මේ තියෙන්නේ P පරම්පරාව දෙමාපියෝ. ඊට පස්සේ මේ තියෙන ජන්මාණු එයාලගෙන් හැදෙන ජන්මාණු. ඒතකොට මෙතන එකම විදිහේ සාධක දෙකක් තියෙන නිසා ජන්මාණු එක වර්ගයයි හැදෙන්න පුළුවන්. දෙකෙන්ම ජන්මාණු එක වර්ගයයි හැදෙන්න පුළුවන්. ඊට පස්සේ F1 පරම්පරාව නිර්මාණය වෙනවා. ඊට පස්සේ F1 පරම්පරාව ආයෙත් F1 පරම්පරාව එක්කම ස්වපරාගණයට ලක් කරපුවාම මෙන්න මේ විදිහට අලුත් ජීවීන් නිර්මාණය වෙනවා. එතකොට මේකෙත් අර සාධක මෙන්න මේ විදිහට බෙදිලා ගමන් කරනවා. සාධක බෙදිලා ගිහිල්ලා අර ජන්මාණු නිර්මාණය වෙනවා. ඒතර ඒ ජන්මාණු වලින් මේ එකතු වෙලා තමයි අලුත් ජීවීන් හැදෙන්නේ. ඊට පස්සේ F2 පරම්පරාව බලපුවම මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් එයාලගේ
ඒ ජීවීන් 4 දෙනා විවිධාකාරයේ ජීවීන් 4 දෙනෙක්. එතකොට 3ට එක අනුපාතයට උස මිටි කට්ටිය ඉන්නේ. ඊට පස්සේ ඒකම තමයි මේ පනට් චතුරස්‍රය කියලා නම් කරලා තියෙන්නේ. බලන්න. ඒකෙත් මේ ආරම්භයේදී බලන්න මේක කොටු වලින් තමයි දක්වන්නේ. ඒකයි වෙනස. ලොකු වෙනසක් නැහැ මේක. කොටු වලින් තමයි දක්වලා තියෙන්නේ. මේ දෙමාපිය පරම්පරාව කොටුවකින් දක්වලා තියෙනවා බලන්න. අරක මුකුත් නැතුව දක්වලා තියෙනවා. මේකේ කොටුවක් ඇතුලේ දක්වලා තියෙනවා. කොටුවකින් දක්වලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් එන ජන්මාණු රවුම් කරලා දක්වලා තියෙනවා මෙතන බලන්න. ඊට පස්සේ ඒ ජන්මාණු වලින් හැදෙන F1 පරම්පරාව ආපහු කොටු කරලා දක්වලා තියෙනවා. ඒතර ඔතෙන්ට එනකන් ලොකු වෙනසක් නෑ අරකේ. අරකේ මේකේ ලොකු වෙනසක් නෑ. ඊට පස්සේ මෙන්න මෙතන බලන්න චතුරස්‍රය මේ F2 පරම්පරාව හැදෙන චතුරස්‍රය මේකට තමයි පනට් චතුරස්‍රය කියලා කිව්වේ මේ. එතකොට මේකේ බලන්න මෙන්න මේ පැත්තේ ඉන්නේ මෙන්න මේ පැත්තේ තියෙන මේ මාතෘ ඒ කියන්නේ මව කියන පැත්ත මේ පැත්ත. ඊට පස්සේ මේක පියා කියන පැත්ත තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒතර ඒ දෙන්නගේ ජන්මාණු තමයි මේ දක්වලා තියෙන්නේ. ජන්මාණු තමයි මෙතන මෙන්න මෙහෙම දක්වලා තියෙන්නේ මේ තියෙන ජන්මාණු. කැපිටල් T කියන්නේ එක ජන්මාණු. සිම්පල් T කියන්නේ එක ජන්මාණු. ඊට පස්සේ මෙතන කැපිටල් T කියන්නේ තව ජන්මාණු. මෙතන සිම්පල් T කියන්නේ තව ජන්මාණු. ඒතර මේ ජන්මාණු එකතු වෙලා හැදෙන. ඒතකොට මේ කැපිටල් T මේ සිම්පල් T එකතු වෙලා මේ කැපිටල් T එකතු වෙලා මෙතන මෙහෙම ජීවියෙක් හැදෙනවා. ඊට පස්සේ මෙතන තියෙන කැපිටල් T සහ සිම්පල් T එකතු වෙලා මෙහෙම ජීවියෙක් හැදෙනවා. ඒතර මේ විදිහට පනට් චතුරස්‍රය අපිට ගන්නත් අඳින්නත් පුළුවන්. හරි එතකොට ඊළඟට අපි මේකෙන් පොඩි ප්‍රශ්නයක් කරලා ඉමු කියලා මට නම් හිතෙන්නේ ප්‍රශ්නයක් කරලා ඊළඟ කොටසට යමු මෙන්න මේ ආවේනිය හා සම්බන්ධ රටා ඒක නම් මම කරන්නේ නැහැ මේක ඉච්චර තේරුමක් නැති වැඩ සම්භාවිතාවය ඇසුරින් ප්‍රකාශ කරන එක අපි ඊළඟට යමු මේ ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් මේකෙන් ප්‍රශ්නයක් දෙකක් කරලා ඉමු අර ගන්නකො පාස් පේපර් පොත ඔයාලගේ පාස් පේපර් පොතේ බලන්න 2014 6 වෙනි ප්‍රශ්නේ B 2014 6B කියන්නේ බලන්න 2014 6B මේ ප්‍රශ්නේ කරන්නකො පොඩ්ඩක් ටක් ගාලා මම විනාඩි 5ක් දෙන්නම් ඔයාලට මම එක දිගට ඉතින් කරගෙන ගියා පාඩම් ටික ඉක්මනට කරන්න ඕන නිසා මේ දසුන් මොකෝ නිදිමත නැන්නේ නෑ මොන අවුරුද්දද සර් 2014 6B මම මේ ඔක්කොම මේ වීඩියෝ එහෙම ඔෆ් කරලා කරේ මොකද මේ හොඳට මේව ඇහෙන්න ඕන නිසා මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගදී නවත්තලා අහන්න ඕන මම කියලා දීගෙන යනකොට මම විනාඩි 5ක් දෙනවා ඔයාලට මේක හදන්න මොකද බලන්න මේ ඉගැන්වුවාට මේ හරි ලේසි අහන ප්‍රශ්න. දෙදස් 14 6B 2014 6B ඒ කොටස නෙමෙයි නේද
දෙක කොටසේ තමයි 2014 හය B හය එකද B, ඒ ඔව්, B. කොටස කොහොමනේ? ඔව් B කොටස තමයි. B කොටසේ B කොටසේ එකේ තියෙනවානේ A B C D කියලා හතරක්. ඒකේ මේ A B C D මන් තාම දැන් උගන්වලා නැහැ. ඒකට ඔකටත් අපි උත්තර ලියමු. ඒ කොටස් හතරට උත්තරේ ලියන්න. B වල එකේ A B C D කියන කොටස් හතර ගැන තමයි මම මේ කියන්නේ. 2014 6 වෙනි ප්‍රශ්නේ B වල එකේ A B C D කියන කොටස් හතර. හරි සර්. හරිද? හරි සර්. නෑ සර් තව චුට්ටක් තියෙනවා. හරි කරා. මේක කරනකොට මේ මම ඔයාලට කරන්න කියලා කියන්නේ මම දන්නේ නැහැ මම දකින්නේ නැහැ මොකද වීඩියෝ ඔන් කරන්න බෑනේ කරන විදිහ. එතකොට මේ ඔයාලා අවංකව කරන්න ඕනේ ඉතින් ඔයාලා කරොත් ඔයාලට ඒක මේ අවංකව කරන්න මොකද මේ ආය මේවා උගන්වන්නේ ඔයාලට අත්‍යවශ්‍ය නිසා. අය අවස්ථාවක් ඉන්නේ නැහැ මේක. මේකින්ද උපරිම ප්‍රයෝජන ගන්න මේක. හරි? ඔව්. C ඕනේ නැහනේ. C ඔව් C එකක් තියෙනවා නේද? C පුළුවන්. හරි හරි. මේ අනිත් C එක. නෑ සර් ඒ මේ B කොටසට පස්සේ C කොටස යන්න. නෑ ඒක ඕනේ. මේකත් මේ දෙක කොටසත් ඉතින් හිතා ගන්න නම් පුළුවන් ඉතින් මම ඒක කරන්න කියලා කිව්වේ නෑ මේ A B C D විතරයි කරන්න කිව්වේ. B වල A B C D විතරයි කරන්න කිව්වේ. හරිද ප්‍රභාෂ කරාද? සර් චුට්ටක් කියලා දෙන්නකො. එකක් හරිද? මේ තුන දෙක කොටස කරන්න බෑ ඔයාලට කරන්න බෑ කියන්නේ ඔයාලගේ සිලබස් එකේ නෑ මොකද චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ඔයාලගේ සිලබස් එකෙන් අයින් කරලා තියෙන්නේ මොකද ඒක වැඩක් නෑ කියලා හිතෙන්ද මොකටද ඔයා දැනගෙන කියලා හිතන්නේ ඈ 9 වසරේ පොතේ තියෙනවානේ. නෑ ඒ වුණාට ඒකත් එහෙමත් නෑ ඒ කියන්නේ ඒක අර ටිකක් ඔය චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ ටිකක් මේ අර තියෙන පියවර ටිකක් ඒ පියවර ටික තියෙන්න ඕනේ මේක ලියන්න. එතකොට ඒකේ තියෙන පියවර තුනක්. ස්වභාවික වර්ණයේ උචිතෝන්නතිය ඔහොම කියලා පියවර ටිකක් තියෙනවා. මට දැන් හරියටම ඒ පියවර ටික මතක නෑ. ඒ පියවර ටික එහෙම උගන්වන්න ඕනේ. ඒක 9 වසරේදීවත් උගන්වන්නේ නෑ. හරි. දැන් පටන් ගමුනේ. බලන්න මේකේ ආවේනිය පිළිබඳ ග්‍රෙගරි මෙන්ඩල්ගේ පරීක්ෂණවලදී ගිවැතුමෑ ශාකයේ පුෂ්ප වර්ණය නැමැති ලක්ෂණය සඳහා කරන ලද ඒකාංගී මුහුමක ප්‍රතිඵල පහත වගේ දැක්වේ. ඒතර මෙන්න මේ පුෂ්පයේ වර්ණය කියන එක තමයි මෙයා මේ චෙක් කරලා බලලා තියෙන්නේ. මෙතන බලලා තියෙන්නේ. ඒතර මේකේ මේ හරි. ඒතර මෙතන මේ පුෂ්පයේ වර්ණය දම්ද සුදුද කියන්නේ. එතකොට ඒකෙන් තමයි මෙයා දැන්
මුලින්ම මෙයා දන්නේ මේක දම් පාටද ප්‍රමුඛ සුදු පාටද ප්‍රමුඛ කියලා. ඒතර මෙයා අර මුහුම කරගෙන යනකොට තමයි මෙයාට ඒක බලා ගන්න හම්බෙන්නේ. ඒතර මුලින්ම මෙයා කරන්නේ නුමුහුන් දම් පාටය වෙන් කර ගන්නවා. ඊට පස්සේ නුමුහුන් සුදු පාටය වෙන් කර ගන්නවා. ඊට පස්සේ වෙන් කරගෙන පරම්පරා ගානක් එහෙම පරාගණය කරලා 100%ක් සුදු ඒවා 100%ක් දම් පාට ඒවා හදා ගන්න. ඕක තමයි මුලින්ම කරන්නේ. එතකොට ලක්ෂණය තමයි පුෂ්පයේ වර්ණය. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ අහනවා දක්වා ඇති තොරතුරු අනුව පුෂ්ප වර්ණය සඳහා ප්‍රමුඛ ලක්ෂණය සහ නිලීන ලක්ෂණය සඳහන් කරන්න. එතකොට මේකේ ප්‍රමුඛ මොකද්ද? නිලීන. නිලීන මොකද්ද කියලා බලන්න ඕනේ. එතන මේකේ බලන්න මේ F1 පරම්පරාවේ සියල්ලම දම් පැහැති පුෂ්ප උනා. ඔතෙන්දිම අපිට තේරෙනවා F1 පරම්පරාවේ සියල්ලම දම් පාට නම් ඒතර ඔය දම් පාට කියන වර්ණයට අදාළ සාධකයේ තමයි ප්‍රමුඛ. ඒ සාධකයේ තමයි ප්‍රමුඛ. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ දම් පැහැයට අදාළ ලක්ෂණ. එහෙම ලියුවත් දම් කියලා ලියුවත් ගැටලුවක් නෑ. දම් තමයි ප්‍රමුඛ ලක්ෂණ. හරි. ඊට පස්සේ පැහැයට අදාළ ලක්ෂණය නෙවෙයි සාධකය කියලා එන්න ඕනේ. ඒ වුණාට මේකේ අහලා තියෙන ප්‍රමුඛ ලක්ෂණයනේ. ප්‍රමුඛ සාධකය නෙවෙයිනේ. ඒතර ප්‍රමුඛ ලක්ෂණය නිසා ඊට පස්සේ අපිට දම් පැහැය කියලා ලිව්වහම හොඳටම ඇති. දම් පැහැය කියලා ලිව්වහම ඇති. මොකද මේ මම සාධකයේ කියන වචනේ පාවිච්චි කරන්න හේතුව මේ දම් පැහැයට බලපාන සාධකයක් තියෙනවනේ. එතකොට ඒකෙම දම් පැහැයට බලපාන සාධකයේම තමයි අර සුදු පැහැයට බලපාන්නේ. ඒකේ අර සිම්පල් ලකුණනේ අපි දාන්නේ. එතකොට සාධකය ඇහුවොත් එහෙම ප්‍රමුඛ සාධකය මොකක්ද කියලා ඇහුවොත් දම් පැහැයට අදාළ වන සාධකය තමයි ප්‍රමුඛ සාධකය. එතකොට ලක්ෂණය ඇහුවොත් ප්‍රමුඛ ලක්ෂණය දම් පැහැය තමයි ප්‍රමුඛ ලක්ෂණය. හරි. එතකොට මේකේ ඉහත ඒහි සඳහන් කළ ඉහත ඒහි සඳහන් කළ ප්‍රමුඛ හා නිලීන ලක්ෂණ හඳුනාගත්තේ කෙසේදයි පැහැදිලි කරන්න. ඒතර මේක අවස්ථා දෙකකදී මේක හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි අර F1 පරම්පරාවේ සියලුම ශාක දම් පැහැති පුෂ්ප දැරීම. එතකොට ඒක එකක්. එක අවස්ථාවක අපි එතෙන්දි පුළුවන් ප්‍රමුඛ කට්ටිය දම් කියලා නම් කරගන්න. ඒකේ අනුපාතය ඔව් ඊළඟ එක තමයි අර දම් පැහැයට සුදු පැහැය 3ට 1 අනුපාතයේ දිවිච්ච එකනොත් පුළුවන්. ඒතකොට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි පළවෙනි අපිට උත්තර දෙකක් මේක ගන්න පුළුවන්. එකක් තමයි F1 පරම්පරාවේ සියලුම අය දම් පැහැවීම. ඒක එකක්. ඊට පස්සේ F2 පරම්පරාවේ දම් පැහැටට ඊට පස්සේ සුදුනේ මේකේ තියෙන සුදු. ඔව් සුදු පාට 3ට 1 අනුපාතයේ වීම. සර් මම මේ ලියපු උත්තරේ කියන එක හරිද කියලා කියන්නකෝ. කියන්න බෑ. ඉහත F1 පරම්පරාවේ ප්‍රමුඛ ලක්ෂණ දම් පැහැති වෙන අතර නිලීන ලක්ෂණ සුදු පැහැති වේ කියලා ලිව්වේ. මෙහෙමයි ඕකට ලකුණු දෙයිද කියලා කියන්න බෑ. මේක අපි දැන් ඕකේ අර බලන කෙනාට පේන්න ඕනේ. සමහරවල් හොඳ කෙනෙක් හම්බුනොත් ඕකට ලකුණු දෙයි. නිකන් අර ගෙදර මොකක් හරි ප්‍රශ්නකින් ආපු කෙනෙක් ආවොත් එහෙම ලකුණු දෙන්නේ නැති. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ ඔයා ඕක දන්නවා. දන්න සිද්ධිය දන්නවා. දැනගත්තට ඔයා ප්‍රකාශ කරලා නැහැ හරියට. හරි. ඕකේ කියන්න ඕනේ අපි F1 පරම්පරාවේ ප්‍රමුඛ ලක්ෂණය දම් පැහැවේ නිලීන ලක්ෂණය සුදු පැහැවේ කියන එක එන්නේ කොහොමද කියලා. F1 පරම්පරාවේ 100%ක් දම් පැහැවීම නිසා දම් පැහැය ප්‍රමුඛ ලක්ෂණය වේ. ඔන්න ඔක තමයි කියන්නේ. හරිද සර්? ආ සර්. F1 පරම්පරාවේ 100%ක් දම් පැහැවීම නිසා දම් පැහැය ප්‍රමුඛ ලක්ෂණය වේ. ඊට පස්සේ F2 පරම්පරාවේ දම් පැහැයට සුදු පැහැය දක්වන අනුපාතය 3ට 1 වීම නිසා දම් පැහැය ප්‍රමුඛ ලක්ෂණය වේ. ඔන්න ඔය දෙකෙන්ම අපිට කියන්න පුළුවන්. ඔය දෙකෙන් එක උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මෙතන ඉහත වගුවේ දැක්වෙන පරිදි පුෂ්පවල දම් සහ සුදු වර්ණයේ F2 පරම්පරාවේදී ප්‍රවේණීගත වූ රටාව පෙන්වීමට සහ කැපිටල් R සිම්පල් R යන ඉංග්‍රීසි අක්ෂරය සුදුසු පරිදි යොදාගෙන සටහනක් කරන්න. ඔයාලගේ තියෙන R අකුරම තියෙන මේකට ඔයාලගේ පොත්වල ඔව් සර්. ඔව්නේ.
මොකද R කියන වචනේ අකුරෙන් කිසිම සම්බන්ධයක් නැහැ. මේ දම් පාටට violet කියලා. සාමාන්‍යයෙන් ඒ අර ඒ ලක්ෂණයට අදාළ ඉංග්‍රීසි වචනේ මුල් අකුර කැපිටල් කරලා තමයි ගන්න. එතන ඉතින් හොඳයි R ගත්ත එක මොකද පැහැදිලි වෙනසක් තියෙනවානේ R අකුරු දෙකේ. දැන් අපි B අකුර ගත්තොත් එහෙම B අකුරයි සිම්පල් V අකුරයි ඔහොම. එතකොට පැහැදිලි වෙනසක් පේන්නේ. එතකොට කැපිටල් R අකුර ගන්න එක අපිට ලේසි. මොකද ලස්සන පැහැදිලි වෙනසක් තියෙනවා ඒ දෙන්න. එතකොට මේකේ ප්‍රවේණිගත වෙන ආකාරය ගත්තොත් එහෙම ඉස්සෙල්ලම අපි නුමුහුන් දෙමාපිය පරම්පරාව ඉස්සෙල්ලා නම් කරගන්න ඕනේ. නුමුහුන් දෙමාපිය පරම්පරාව. එතකොට නුමුහුන් පරම්පරාවක්නේ මුලින්ම ඉන්නේ 100%ක් දම් පාට කට්ටියයි 100%ක් සුදු පාට කට්ටිය. එතකොට දම් පාට කට්ටිය අපිට ලකුණු කරන්න කියලා තියෙනවා ප්‍රමුඛ ලක්ෂණයනේ ඒක කැපිටල් R අකුරු දෙක. කැපිටල් R අකුරු දෙකකින් නම් කරන්න ඕනේ. ඊට පස්සේ සුදු පාට කියන ලක්ෂණය මෙන්න මෙහෙම සිම්පල් R අකුරු දෙකකින් ලකුණු කරන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට දෙමාපිය පරම්පරාව ඉන්නේ. ඊට පස්සේ මෙයාලගෙන් එනවා ජන්මානු අපිට ඒක G අකුරෙන් දක්වන්නත් පුළුවන් ජන්මානු කියලා ලියන්නත් පුළුවන් ඈ ජන්මානු කියලා ලියන්නත් පුළුවන් අනිවාර්යෙන් ලියන්න ඕනේ ඕක මොකවත් නැහැ කියලා මේ නිකම් මොහේ මෙහෙම ගන්න බෑ මේ ජන්මානු පරාග හෝ ඩිම්බ ඊට පස්සේ මේකෙන් එන ජන්මානු පළවෙනි එක කැපිටල් R අකුරක් එන්නේ මොකද ජන්මානු දෙකම ගත්තත් වැඩක් නැහැ දෙකම සමානයි ඊට පස්සේ මෙතනින් එන ජන්මානුව සිම්පල් R අකුරක් එන්නේ එතකොට මේ ජන්මානු එන හැටි බලන්නකො මෙන්න මේක මේ තනි සෛලයක් මේ තියෙන එක සෛලයක් තියෙන්නේ මේ සෛලය දෙකට බෙදලා ජන්මානු දෙකක් හැදෙනවා හැදුනට අපි එක ජන්මානුවයි ගන්න මොකද දෙකම සමාන නිසා ඊට පස්සේ මේ පැත්තෙන් එනවා එක ජන්මානුවක් ඊට පස්සේ මේ දෙන්න එකතු වෙලා F1 කියන පරම්පරාව හැදෙනවා F1 පරම්පරාව අපිට පුළුවන් මෙන්න මෙහෙම දැන් මේ ජන්මානු වලට ඕන නම් රවුමක් දා ගන්නත් පුළුවන් හරි රවුම් දානවා සමහරලා ඊට පස්සේ මේ දෙන්න එකතු වෙලා හදනවා F1 පරම්පරාව එයාගේ 100%ක් දම් පාට උනේ මෙන්න මේ හේතුව නිසා. කැපිටල් R අකුරක් තියෙනවා ප්‍රමුඛ ලක්ෂණය උනේ අන්න ඒක. ඒතර දම් පාට ප්‍රමුඛ ලක්ෂණය වෙච්ච නිසා තමයි ওই විදිහට උනේ. ඊට පස්සේ F1 පරම්පරාව ආපහු F1 පරම්පරාව එක්කම ස්වපරාගණයට ලක් කරනවා. එතකොට අපිට මෙන්න මෙහෙම එකක් ගන්න වෙන්නේ කැපිටල් R සිම්පල් R කැපිටල් R සිම්පල් පොඩ්ඩක් පොතේ තියෙන විදිහට වඩා වෙනස් මෙන්න මේ හරිය. බලන්න පොතේ තියෙන මෙතනම මෙහෙම වැඩි කරලා මං දැන් තියෙන්නේ පොතේ. ඒ වගේ මේක ටිකක් පැහැදිලි ඊට වෙන්නේ. මේක ටිකක් පැහැදිලි. ඊට පස්සේ F1 පරම්පරාවත් එක්කම ස්වපරාගණය කරපුවම ආයෙත් අපි මෙතන F1 පරම්පරාවෙන් එන ජන්මානු ටික ලියනවා. හරි එතකොට මෙතනින් එනවා ජන්මානු දෙකක් කැපිටල් R කියලා එක ජන්මානුවක් එනවා සිම්පල් R කියලා එක ජන්මානුවක් එනවා. ඊට පස්සේ මෙතනත් කැපිටල් R කියලා එක ජන්මානුවක් එනවා සිම්පල් R කියලා එක ජන්මානුවක් එනවා. හරි ඊට පස්සේ මේ දෙන්න මේ කට්ටියව ආපහු ස්වපරාගණය කරනවා කියන්නේ මෙන්න මේ කට්ටිය මෙයාලත් එක්ක පරාගණය වෙනවා කියන්නේ. ඊට පස්සේ F2 කියන පරම්පරාව මෙන්න මෙහෙම කට්ටියක් හැදෙන්නේ. කොහොමද නේ ඊට පස්සේ මේව ඇදුනන් පස්සේ කැපිටල් R සහ කැපිටල් R ඊට පස්සේ කැපිටල් R සහ සිම්පල් R ඊට පස්සේ කැපිටල් R සහ සිම්පල් R ඊට පස්සේ සිම්පල් R ඔන්න ඔය විදිහට පරම්පරාවක් නිර්මාණය වෙනවා F2 කියලා. ඒතර මෙතන බලපුවාම මෙන්න මේ කට්ටිය තුන් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රමුඛ ඥානයේ තියෙන ප්‍රමුඛ සාධකයේ තියෙන කට්ටිය කැපිටල් R තියෙන කට්ටිය තුන් දෙනෙක් ඉන්නවා. මෙයාලා කොහෙත්ම මොකද්ද මේ සුදු පාට පුෂ්ප වෙන්න බෑ. සුදු වෙන්න බෑ. මොකද ප්‍රමුඛ ලක්ෂණේ තියෙනවා. ප්‍රමුඛ ලක්ෂණයට අදාළ සාධකේ තියෙනවා. ඒ නිසා මෙයාලා කොහෙත්ම සුදු පාට වෙන්න බෑ. මෙයාලා අනිවාර්යෙන් දම් පාට වෙන්න ඕනේ. ඔය තියෙන එවනේස මේ දැන් මානවයක නිලින ලක්ෂණ ප්‍රමුඛුණොත් ඒවලද මේ එක ඔය බහුව අංගුලිකතාවයේ එහෙම ඒක තමයි කිව්වේ. ඒක තමයි අර වෙලාව කිව්වේ දසුන් අර මේ සමහරලාට මේ නිලීන ලක්ෂණ ප්‍රමුඛ වෙන්න පුළුවන්. දැන් මේ බහුඅංගුලිකතාවයේ සමහරට අපේ තාත්තාගේ නැති වෙලා මට එන්න පුළුවන්. හරි ප්‍රමුඛ අර නිලීන වෙලා තිබිච්ච බහුඅංගුලිකතාවයට අදාළ වෙන ඥානය ප්‍රමුඛ වෙලා මට එන්න පුළුවන්. එතකොට මේක තාත්තට නැති වුණාට මට එන්න පුළුවන්.
එතකොට අපේ පරම්පරාව පොඩ්ඩක් අපි පිරික්සගෙන ගියොත් එහෙම අර රුක් සටහන් වගේ ඇඳගෙන ගියොත් එහෙම 100 කෙනෙක්ගේ හරි මුත්තා කෙනෙක්ගේ හරි ඒ ලක්ෂණේ තියෙන්නත් පුළුවන්. මොකද ඒ ලක්ෂණේ යටපත් වෙලා තිබිලා ඔන්නෝම මට එනකොට ඒක බහු අංගුලිකතාවය ඇවිල්ලා. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම වෙන්නත් පුළුවන්. මම කියන්නේ අර ඥානවල සිද්ධ වෙන මොකක් හරි විකෘතියක් නිසා අර මොනවාද මේ මොනවාද කියන්නේ මේ විකිරණශීලී මූලද්‍රව්‍ය වලින් පිට කරන විකිරණ. ඊට පස්සේ අර පරිසර දූෂණය නිසා ඇතිවෙන විවිධ රසායනික ද්‍රව්‍ය. ඕවා හින්දා අපේ ඥාන විකෘති වෙලා අපේ ශුක්‍රාණු එහෙම විකෘති වෙලා හැදෙන දරුවන්ගේ පොඩි විකෘති එන්න පුළුවන්. පොඩි විකෘති වල ඉඳලා ලොකු විකෘති දක්වා එන්න පුළුවන්. සමහර ලාවට අත් දෙක නැතුව කකුල් දෙක නැතුව එහෙම එන්නත් පුළුවන්. හරිද? අර හිරෝෂිමාවට වුණා කියන එක දන්නවනේ වල හිරෝෂිමාව වල පරමාණු බෝම්බේ දැම්මන් පස්සේ ඒ විකිරණශීලීතාවය දැන් නම් කොහොමද දන්නේ? අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ අදටත් තියනවලු ඒ විකිරණශීලීතාවය. ඒතර අදටත් ඉපදෙන ළමයි විකෘති ඇතුව ඉපදෙනවා. මොකද ඒ අර විකිරණශීලී මූලද්‍රව්‍ය වලින් පිට කරන විකිරණ නිසා. ඒතර ඒ විදිහට තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ. බලන්න ඒකට ලකුණු ගන්න පුළුවන් ඔක්කොකට සාමාන්‍යයෙන් ලකුණු 4ක් 5ක් විතර එනවා. ඔව් ලකුණු 4ක 5ක විතර එකක් ඕක. ඊට පස්සේ ඉතින් හරිම ලේසියෙන් මේ ලකුණු ටික ගන්න පුළුවන්. හැම අවුරුද්දෙම එනවා. හැම අවුරුද්දෙම බොහෝ විට ඒ කියන්නේ අවුරුදු 2-3කට සැරයක් එකපාරක් ප්‍රවේණියෙන් නැති වුණත් බහුවර්ණ හරි 2-3ක් එහෙම වුණොත් දාන්න. ඒක නිසා ප්‍රවේණී කියන්නේ හරිම වැදගත් පාඩමක්. නවලට කියලාත් තියෙන්නේ ප්‍රවේණියයි තව බලාගෙන යන්න අනිවාර්යෙන් කරන්න ඕනේව තමයි මේ වර්ගීකරණය. මේ පාඩම් අනිවාර්යෙන් කරගෙන යන්න. ඊට පස්සේ අපි පාඩමේ ඉතුරු හරියට යනවද? තව විනාඩි 20ක් තියෙනවා නේ පාඩමයක් ඉතුරු හරියට. තව එකක් තියෙනවා ගෙදරින් කරන්න මෙන්න මේක. ඔය දැනට තියෙන ඔය අපි කරපු ටිකෙන් කරන්න පුළුවන් එකක් තමයි මේකත්. දාගන්න මේක නේ අපි කරලා තියෙනවා මං හිතන්නේ. ඒනට කමන්නේ ආපහු සැරයක් කරන්න. 2017 7වෙනි ප්‍රශ්නේ sorry 2017 8වෙනි ප්‍රශ්නේ 2017 8වෙනි ප්‍රශ්නේ ඒ කොටස 2017 8වෙනි ප්‍රශ්නේ ඒ කොටස ඒකනම් කරා දෙපාරක් දුවේ දෙපාරක් කරා ඔව් සර් දෙපාරක් එහෙමද ඔව් සර් මම බලලා දාන්න ගෙන මම දැන් මම එක තමයි තියාගෙන හිටියේ මට හිතුණා එකපාරක් වයි කරන්න ඇති මේ ඔය ඉතින් ආය කරත් ගැටලුවක් නැහැ ඌවම තමයි ඉන්නේ ඒ කියන්නේ මේ මම ඔයාලට ප්‍රශ්න ටිකක් දාන්නම් කරන්න මේ අපි ඊළඟට මේක බ්‍රහස්පතින්දත් කරලා ඉවරයක් කරලා දාමු මම ඊතර බ්‍රහස්පතින්ද කරන්න ඕනේ ප්‍රශ්න ටිකක් දාන්නම් අපි දැන් පාඩමට යමු මෙච්චර වෙලා තිබිච්ච මොන හරි ගැටලුව තියෙනවා නම් අහන්න හරි ඊළඟට අපි යමු මේ ඔය විදිහට අපිට එක එක ඒවා මේ අර මුහුන් කරන්නේදී කියන්නේ අර ලක්ෂණ ප්‍රවේණීගත වෙන ආකාරය අපිට කියන්න පුළුවන් ඊට පස්සේ මේ නෑ මම ඒක පස්සේ වලට කියලා දෙන්නම් දැන්ට අපි ඉස්සරහට යමු පාඩුවේ මේ කියන්නේ අපි කතා කරේ උස්ස සහ මිටි ශාකයේ ඒකාංගී මුහුමකදී ලක්ෂණ ප්‍රවේණීගත වන ආකාරය. ඊළඟට අපි බලමු මේ ප්‍රවේණී විද්‍යාවේ මූලික සංකල්ප ටික. හරි ප්‍රවේණී විද්‍යාවේ මූලික සංකල්ප ටික ඉස්සෙල්ලාම අපි බලන්නේ මෙන්න මේ ආවේනීය පිළිබඳ ඥාන සංකල්ප. එතකොට ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මේ ඥාන කියන්නේ මොකක්ද කියන එක. ඥානයක් කියලා කියන්නේ අපි ගත්තොත් අපේ සෑම සෛලයකම මේ ඥාන කියන ඒවා පිළිහිටනවා. මම සෛලයක් මෙහෙම විශාල කරලා ඇන්දොත් මේකේ මැද තියෙනවා න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටිය කියලා එකක් තියෙනවානේ. මේක ඇතුලේ තියෙනවා වර්ණ දේහ. මෙහෙම වර්ණ දේහ පිළිහිටනවා. එතන මේ වර්ණ දේහ වල තමයි මේ ඥාන කියන ඒවා තියෙන්නේ. හරි. ඥාන විශාල ප්‍රමාණයක් අපේ ශරීරයේ තියෙනවා. අපේ වර්ණ දේහයක තියෙනවා. එතන මේ වර්ණ දේහයක තැන් තැන් වල මේ ඥාන පිළිහිටනවා මේ. මේ ඥාන මගින් අපේ ශරීරයේ තියෙන විවිධ අවයව වල විවිධ ලක්ෂණ ඊට පස්සේ කොටින්ම කිව්වොත් අපේ
අපි හිතන පතන විදිහ වුණත් මෙන්න මේ ඥාන වලින් වෙනස් කරන්න පුළුවන්. ඒතර මේ ඥාන මගින් පුළුවන් අපේ ශරීරයේ තියෙන ඕනම දෙයක් වෙනස් කරන්න. මොකද මේ තොරතුරු ඔක්කොම අඩංගු වෙන්නේ මේකේ. ඒ කියන්නේ අපේ මවගේ කුසට එනකොට අපේ අම්මගේ කුසට එනකොට අපි යුක්තාණුන් ඉස්සෙල්ලාම හැදෙන්නේ. ඔය යුක්තාණුව හැදෙන වෙලාවේ තියෙන ඒ යුක්තාණුවේ තියෙන ඥාන සැලැස්මම තමයි අපේ ශරීරයේ දැනුත් තියෙන්නේ. දැන් මේ වෙනකොට අපේ ශරීරයේ සෛල ට්‍රිලියන 10ක් විතර තියෙනවා. මේ වෙද්දි සෛල ට්‍රිලියන 10කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ සෛල ට්‍රිලියන 10ම තියෙන්නේ අර අම්මගේ බඩේ තිබිච්ච අර යුක්තාණුවේ තියෙන ඥාන සැලැස්මම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ඥාන වලින් තමයි අපේ සියලුම ලක්ෂණ පාලනය කරන්නේ. ඒතර අපේ කකුල් කොච්චර දික් වෙන්න ඕනද? අපේ අත් කොච්චර දික් වෙන්න ඕනද? ඊට පස්සේ අපේ මොකද්ද මේ අපි කොහොමද හිතන්නේ පතන්නේ? ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ආත්මාර්ථකාමී මිනිස්සෙක්ද? අපි පරාර්ථකාමී මිනිස්සෙක්ද? මේ ඔක්කොම නිකන් යම් තරමක් තීරණය කරන ඥාන මේකේ තියෙනවා. මේ ඥාන තියෙනවා. ඒතර ඒ විදිහට ඒ කියන්නේ අපි අම්මගේ කුසට එනකොටම තනි සෛලයක් විදිහට එනකොටම අපි අනාගතේ තීරණය වෙලා ඉවරයි 150ක් විතර. 150ක් විතර තීරණය වෙලා ඉවරයි. හැබැයි ඒකෙන් කියන්නේ වෙනස් කරන්න බෑ කියලා. වෙනස් කරන්න බෑ කියලා කියන්නේ ඒකෙන් අපිට උත්සාහය දිනනවා නම් අපිට අවශ්‍ය කරන බුද්ධි මට්ටම හදාගන්න, අපිට අවශ්‍ය කරන ඒ දැනුම හදාගන්න, කියවන්න පුළුවන්. ඒතර ඒ වුණාට මේ අර ඥාන වලින් උපතින්ම එන හැකියාව වුණොත් මිනිස්සුන්ට තියෙනවා. ඒතර බලන්න ඥානයක් කියලා කියන්නේ මෙන්න මේ වර්ණ දේහයක යම්කිසි ස්ථානයක පිහිටන මෙන්න මෙහෙම ස්ථානයක පිහිටන අපේ යම් ලක්ෂණයක් තීරණය කරන්න අදාළ වෙන අර වර්ණ දේහයක කොටසක්. ඒ කියන්නේ වර්ණ දේහ හැදිලා තියෙන්නේ DNA වලින්. DNA කියන්නේ අර අපි අර ජීවයේ රසායනික පදනම ගැන ඉගෙන ගන්න නෙමෙයි. DNA අණුවක් කියලා කියන්නේ මේ අර නියුක්ලික් අම්ලයක් නේ. අපේ න්‍යෂ්ටි අඩංගු වෙන අම්ල. න්‍යෂ්ටික අම්ලයක් තමයි ඒ තියෙන්නේ. ඒතකොට න්‍යෂ්ටික අම්ල වලින් තමයි මේවා හැදෙන්නේ. අපේ වර්ණ දේහ හැදෙන්නේ. ඒතකොට මේ වර්ණ දේහ වල තමයි මෙන්න මේ ඥාන පිහිටන්නේ. ඒතකොට ඥාන කියලා කියන්නේ DNA වලින් හැදිච්ච යම්කිසි අණුපිළිවෙලක්. ඔය අණුපිළිවෙල අනුව අපේ ශරීරයේ ලක්ෂණ තීරණය වෙනවා. හරි. ඒතර ඊට වැඩිය දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ අපිට DNA අණුවේ ව්‍යුහය ගැනත් අමතර දැනුමට තියෙන නිසා. හරි. DNA අණුවේ ව්‍යුහයත් අමතර දැනුමට තියෙන්නේ. ඒතර මේ DNA අණුවේ අර තියෙන අපි දන්නවා භස්ම කියලා තියෙනවා නයිට්‍රජනීය භස්ම. ඒ නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල අනුව තමයි අපේ ලක්ෂණ තීරණය වෙන්නේ. ඒතර ඒක ගැන අපි එච්චරම කරදර වෙන්න අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕනේ මෙන්න මේ වර්ණ දේහයක තියෙන එක කොටසක් තමයි DNA ඥානයක් කියලා කියන්නේ. ඒතර මේ ඥාන වලින් අපේ ශරීරයේ විවිධ ලක්ෂණ පාලනය කරනවා. ඒතර මෙන්ඩල් කියන විද්‍යාඥයා මෙන්න මේ ඥාන හැදින්නුවේ මෙන්න මෙහි නමින්. මේ නමින් තමයි හැදින්නේ. සාධක කියලා. ඒතර යා සාධක කියන වචනයෙන් නිකම්ම කිව්වේ මෙන්න මේ ඥාන කියලා. ඒතර අපේ ලක්ෂණයක් තීරණය කරන්න. අපේ ලක්ෂණයක් තීරණය කරන්න ඇත්තටම ඥාන දෙකක් බලපාන. එකක් තමයි අම්මගෙන් එන ඥානය, අනික එක තාත්තගෙන් එන ඥානය. ඒතර මේ ලක්ෂණ දෙකට බලපාන්නේ මෙන්ඩල් කිව්වේ සාධක දෙකක් තමයි බලපාන්නේ. ඒතර ඇත්තටම නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන ඥාන බලපානවා කියලා, ඥාන දෙකක් බලපානවා කියලා. ඒ වුණාට මෙන්ඩල් කිව්වේ සාධක දෙකක් බලපානවා කියලා. ඒතර අනිවාර්යෙන් මෙයා සාධක කියලා කිව්වේ ඥාන වලටම තමයි. හරි. ඒතර මම පොඩ්ඩක් මේ වර්ණ දේහයක් ටිකක් ලොකු කරලා අඳිනවා මෙන්න මේ විදිහට. මේ ඥාන කියන ඒවා කොහොමද අපිට එන්නේ කියන එක මම පොඩ්ඩක් පෙන්වන්න යන්නේ. මේ තියෙන එක වර්ණ දේහය. ඊට මේ තියෙන අනික් වර්ණ දේහය. එතන මෙන්න මේතන තියෙනවා මේකට අපි කියනවා මේ වර්ණ දේහ යුගල සම්බන්ධ වෙන තැන මෙතෙන්ට අපි කියනවා සෙන්ට්‍රොමියරේ කියලා. සෙන්ට්‍රොමියරේ. එතන මේ සෙන්ට්‍රොමියරේ කියන එක මේ වර්ණ දේහ යුගලක් ගත්තොත් ඒ යුගලෙම වර්ණ සෙන්ට්‍රොමියර පිහිටන ස්ථානය සමාන. ඒක නිසා ওই වර්ණ දේහ යුගල් වෙනකොට අනිවාර්යෙන් අර සමාන වර්ණ දේහ දෙකක් තමයි යුගල් වෙන්නේ. අපි මෙන්න මේ වර්ණ දේහ වලට කියනවා සමජාත වර්ණ දේහ කියලා. සමජාත වර්ණ දේහ. එතන මේ සමජාත වර්ණ දේහ වලින් එකක් එන්නේ අම්මගේ ඩිම්බ වලින් එකක් එනවා. අනික එක එන්නේ තාත්තගෙන්. තාත්තගේ ශුක්‍රාණු වලින් තමයි අනික එක එන්නේ. ওই දෙක එකතු වෙලා තමයි අපි හැදෙන්නේ. අපේ වර්ණ දේහයක් නිර්මාණය වෙන්නේ එකක් එන්නේ අම්මගෙන්, අනික එක එන්නේ තාත්තගෙන්. ඒතර තාත්තගෙන් එනවා වර්ණ දේහ 23ක්, අම්මගෙන් එනවා වර්ණ දේහ 23ක්. ඒතර ওই 23 තියෙනවා මෙයාගෙත් තියෙනවා මෙන්න මේ වර්ණ දේහ කෑලි, අරයාගෙත් තියෙනවා වර්ණ දේහ කෑලි.
එතකොට සමජාත වර්ණ දේහ ටික තමයි එකතු වෙන්නේ. සමජාත වර්ණ දේහ එකතු වෙන්නේ. එතකොට මේ 23න් තියෙනවා එක වර්ණ දේහයක් අපි A කියලා හඳුන්වනවා. එතකොට A B C D කියලා අකුරු 23ක් ගන්නකො වර්ණ දේහ 23ට අකුරු 23ක්. එතකොට මේ පැත්තෙත් වර්ණ දේහ 23ට අකුරු 23ක් ගන්න. ඊට පස්සේ A කියන වර්ණ දේහය සම්බන්ධ වෙන්නේ මේ පැත්තෙත් A කියන එක්කෙනත් එක්කම තමයි. ඒක නිසා අපි ඒවට කියනවා සමජාත වර්ණ දේහ කියලා. ඒතර එයාලගේ ඥාන පිහිටන ස්ථාන, සෙන්ට්‍රොමියර පිහිටන ස්ථාන මේ ඔක්කොම සමානයි. එතකොට බලන්නකො දැන් අපේ හිතන්නකො මේ අතේ දිග තීරණය කරන ඥානය කියලා. ඒතර අම්මගෙන් එන වර්ණ දේහේ අතේ දිග තීරණය කරන ඥානය තියෙන්නේ මෙතන. ඒතර අනිවාර්යෙන් තාත්තගෙන් එන එකෙත් මෙතනම මේ ඥානය තියෙනවා. මෙතනම මේ ඥානය තියෙනවා. ඒතර ඕක තමයි සමජාත වර්ණ දේහ කියලා කියන්නේ. සමජාත වර්ණ දේහ කියන්නේ සමාන වර්ණ දේහ. ඒව තමයි යුක්තාණුවක් හැදෙද්දී ඇවිල්ලා එකතු වෙන්නේ. ඒතර මේ විදිහට සමජාත වර්ණ දේහ යුගල් කියලා කියන්නේ මෙන්න මේ විදිහට අර එක සමාන වර්ණ දේහ යුගල් වුණාම අපි කියන එකට සමජාත වර්ණ දේහ යුගලක් කියලා. ඒතර මේකෙන් එකක් එන්නේ අම්මගෙන් එකක් එන්නේ තාත්තගෙන්. ඒතර මේ වගේ සෙන්ට්‍රොමියර පිහිටන ස්ථාන, ඥාන පිහිටන ස්ථාන මේ හැම දෙයක්ම සමානයි. ඒතර මෙතන පිහිටන සමහරලාට මේක උස තීරණය කරන ඥානය මේකේ ඒකෙම අර මිටි ඥානය තමයි මෙතන තියෙන්නේ. හිතන්නකෝ තාත්තා මිටි අම්මා උසයි කියලා. එතකොට අපිට එන්නේ එක්ක තාත්තාගේ එක අම්මගේ එක ප්‍රමුඛ වෙන්න පුළුවන් එක්ක තාත්තා එක ප්‍රමුඛ වෙන්න පුළුවන්. ඒතර අපිට තාත්තා එක ප්‍රමුඛ වුණොත් අපි මිටි වෙනවා. අම්මා එක ප්‍රමුඛ වුණොත් අපි උස වෙනවා. ඒතර එකම ස්ථානයේ කියන්නේ වර්ණ දේහවල එකම ස්ථානයේ වර්ණ දේහ යුගලේ එකම ස්ථානයේ මෙන්න මේ ඥාන දෙක පිහිටනවා. ඒතර මෙන්න මේවටම තමයි මෙන්ඩල් කියන එක්කෙනා සාධක කියලා කිව්වේ. සාධක කියලා කිව්වෙත් ඕවටම තමයි. ඒතර මේ විදිහට අපිට පුළුවන් අර වර්ණ දේහය ගැන පොඩ්ඩක් බලන්න. දැන් බලමු මේ මම ටිකක් චුට්ටක් වැඩිපුරත් එහාට ගියා මේකේ. බලන්න ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප. දැන් මේ නෝට් එකේ තියෙනවා දැනගත්තාම හොඳටම ඇති. බලන්න ජීවීන්ගේ ලක්ෂණ තීරණය වන මෙන්ඩල් ප්‍රකාශ කළ අංශුමය සාධක. හරි අංශුමය සාධක කියලා තමයි යා කිව්වේ. ඒවා ඥාන යනුවෙන් පසුව නම් කරන ලදී. දැන් අපි කියන්නේ ඒවට ඥාන කියලා. හරි. එතකොට දැන් අර සාධක කියන ඒවාට අපි ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන්නේ අර capital T simple T කියලා. දැන් එතකොට ඥාන වලටත් අපි පාවිච්චි කරන්නේ capital T simple T ඒ විදිහට ඉංග්‍රීසි අකුරු තමයි පාවිච්චි කරන්නේ. එතකොට ප්‍රමුඛ ලක්ෂණයේ ගෙන යන ඥානය ඉංග්‍රීසි capital අකුරින්ද නිලීන ලක්ෂණයේ ගෙන යන ඥානය simple අකුරින්ද ලකුණු කරනවා. එතකොට මේ විදිහට අපිට ආපහු ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට ලකුණු කරොත් සමයුග්මක ඒවා විෂම යුග්මක කියලා අපිට මෙන්න මෙහෙම ලකුණු කරන්න පුළුවන්. හරි. සමයුග්මක නම් අර සමජාත වර්ණ දෙක අපි එක පස්සේ කතා කරමු. සමයුග්මක කියලා කියන්නේ අර නුමුහුම් කියන එකම තමයි. දැන් ඥාන වලට එනකොට ඒක සමයුග්මක කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒතර සමයුග්මක නම් capital T එනවා. විෂම යුග්මක නම් capital T simple T එනවා. ඒතර බලන්න මේ සමයුග්මක උස මේ තියෙන්නේ විෂම යුග්මක උස මේ තියෙන්නේ විෂම යුග්මක උස. ඒතර විෂම යුග්මක මිටි වෙන්න බෑනේ අනිවාර්යෙන් විෂම යුග්මක නම් ප්‍රමුඛ ලක්ෂණේ ප්‍රමුඛ ඥානීය ලක්ෂණේ පෙන්වන්න ඕන. දැන් මම මේවට ඥාන කියලාමයි කියන්නේ. හරි. දැන් සාධක කියන්නේ ඥාන කියලා කියන්නේ. එතකොට විෂම යුග්මක නම් අනිවාර්යෙන් ප්‍රමුඛ ඥානයට අදාළ ලක්ෂණේ පෙන්වන්න ඕන. හැබැයි සමයුග්මක නම් මේ සමයුග්මක උස capital T අකුරු දෙකක් තියෙනවා. ඒතර සමයුග්මක මිටි කට්ටිය ඉන්න පුළුවන්. කොහොම ඉන්න පුළුවන්? ඒතර මෙයාලා මිටි. සමයුග්මකයි මිටි. ඒතර මේ විදිහට අර යම් කිසි ලක්ෂණයක් තීරණය කරන ඥාන යුගලම යම් කිසි ලක්ෂණයක් තීරණය කරන ඥාන යුගලම එක සමාන නම් අපි කියනවා සමයුග්මක. ඒ ඥාන දෙක වෙනස් නම් අපි කියනවා විෂම යුග්මක. ඒතර සමයුග්මක නම් උස වෙන්න පුළුවන්, සමයුග්මක නම් මිටි වෙන්න පුළුවන්. විෂම යුග්මක නම් අනිවාර්යෙන් උස වෙන්න ඕනේ. මොකද ප්‍රමුඛ ලක්ෂණයට අදාළ ඥානය උස නිසා. හරි. ඒතර මේ විදිහට අපිට ගන්න පුළුවන් සමයුග්මක විෂම යුග්මක කියලා. හරි. එතකොට ඊළඟට අපි ඥාන ප්‍රකාශය රූපානුදස්ස ප්‍රවේණිදර්ශ මේවා දැන් කරගෙන වේගෙන් කරගෙන ගිහලා තේරුම් නැහැ. දැන් තව වෙලාවක කොච්චරලා තියෙනවද? වැඩි 5යි දෙන්නේ.
හරි එහෙනම් අපි අදට පන්ති නවත්තමු. ඊළඟට බ්‍රහස්පතින්දා අපි මේක කරමු. මම ඔයාලට ගෙදර වැඩ ටිකක් දාන්නම් මේ පාඩමේ. ඒ ටික කරන්න. සර් හෙට මොනවද කරන්නේ? හෙට කරන්නේ අපි අම්ල බස්ම. හරි වැඩ කියලා අටර. හෙට අඩරනේ. ඔව්. ඉතින් හෙට පේපර් එකක් තියෙනවා මේ ආරකින් ඈ මොකෙන්ද මේ සරල රේඛී චලිත බොහෝ දුරට කියන්නේ මට මම උපරිම උත්සාහ කරන එක හදන්න ටිකක් අමාරුයි පේපර් හදන්න මොකද අර ප්‍රස්තාර එහෙම දාන්න ඕන නිසා මේ අර නිකම්ම ටයිප් කරන්න විතරක් නෙවෙයි තියෙන ප්‍රස්තාර දාන්න ඕන ටිකක් වෙලා යනවා මම දැන් උදේම දාන්න ඔව් උදේම මම එක දාන්න හරි සරලයේ චලිත එකක් දැම්ම නේද? මොකද සරලයේ චලිත එකක් දැම්ම නේද? නෑ නෑ සර් කියලා සර් පන්ති අටර නෑ අටර තියෙන පන්ති මේ අද කරපු ටික කොහොමද අවුලක් නැහැ හොඳ. නෑ ඔයාලා නැද්ද තේරුණාද? එනවා සර් හරි එහෙම මොන හරි තේරෙන්නේ නැති කොටස් තියෙනවා නම් අහන්න. දැන් අර මොකද මම එහෙම හැව්වේ පටන් ගද්දි 15ක් දුවලා හිටියා දැන් ඉන්නේ 11යි. එහෙම වෙන මේ වගේ දෙකකින් උපරිම ප්‍රයෝජන ගන්න එකයි කියන්නේ. හරි එහෙනම් අද අපි පන්ති නවත්තමු මේ හෙට ඒතර 8ට හම්බෙමු මම ඔයාලට ගෙදර වැඩ ටිකක් දාන්න. හරි. ආයිබෝවන්. ආබා